හොඳයි. දැන් මේ භාවනා වැඩසටහනේ මේ වෙලාවෙන් වෙලා තියෙන්නේ අපිට ධර්මදේශනාවක් සඳහා. ඉතින් ඒ සඳහා සියලුම පින්වතුන් ස්වාමීන් වහන්සේලා මෑණින් වහන්සේලා සෝදානම් වෙලා ආසන සකස් කරගෙන සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි අනුතීරේ මහියා සමානවාසෝ චන්නා කුටි ආහිතෝ ගිනී අතචේ පත්ථයසි පවස්ස දේව අක්කෝධනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහි ඒකරත්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනී අතචේ පත්ථයසි පවස්ස දේව. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ මම හිතන්නේ නිස්සරණ වනයේ පැවැත්වෙන 271 වෙනි භාවනා වැඩමුළුව. ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවක් සාමාන්‍යයෙන් පැවැත්වෙද්දී දැන් වැඩසටහන් 270කට අධික සංඛ්‍යාවක් පවත්වලා තියෙනවා කියන්නේ මේ ස්ථානයට ආවේනික වෙච්ච යම්කිසි ක්‍රමවේදයක් මේක තමයි හොඳම ක්‍රමය කියලා භාවනා වැඩසටහන් සඳහා ගොඩනැගිච්ච ක්‍රමවේදයක් මේ වෙනකොට නිස්සරණ වනයේට තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයට අනුව සාමාන්‍යයෙන් මෙවැනි භාවනා වැඩසටහනක් දවස් ගාණක් පැවැත්වෙද්දී ඒ දවසට අදාළව කාලසටහනක් පැවැත්වෙනවා. ඉතින් ඒ කාලසටහනට අනුව සාමාන්‍ය ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනාවක්, ඒ වගේම පරියංක සක්මන් භාවනා සඳහා කාල වේලාවල් වෙන් කරගෙන තියෙනවා. වතපිළිවෙත සඳහා, ආහාර ගැනීම සඳහා මේ වගේ කාලසටහනකට අනුව තමයි සාමාන්‍යයෙන් අපි මෙවැනි වැඩසටහනක් සිද්ධ කරන්නේ. ඉතින් මේ වැඩසටහනේ මේ වෙලාව අපි වෙන් කරලා තියෙන්නේ අපේ සුත අනුග්‍රහිතයක් විදිහට ධර්ම දේශනාවක් සඳහා. දැන් අන්න එකටයි මේ ඇත්තෝ මේ සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ දේශනා, ඒ කියන්නේ මේ භාවනා වැඩසටහන් පැවැත්වෙද්දී මීට පෙර ආතුව බොහෝ කාලයක ඉඳන් නිස්සරණ වනයේ චාරිත්‍රාක් වගේ දෙයක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහනකට අනුග්‍රහ කළ යුතු ආකාරයන් පිළිබඳව පළමු දේශනාවේදී යම්කිසි මතක් කිරීමක් වගේ දෙයක් බුද්ධ දේශනාව, සූත්‍ර දේශනාවන් අනුසාරයෙන්ම ඒ ධර්ම දේශනාවන් තුළදී සිද්ධ වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම දැන් මේ ගිහි පින්වතුන් ගත්තත් එහෙම මේක පිළිබඳව කතා කරද්දී දැන් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වෙනවා කියන්නෙම දවස් කිහිපයක් ගෙවල් දොරවල් අතෑරලා ඒ තමන්ගේ අඹදරුවෝ, දූ දරුවෝ මේ දේවල් අතෑරලා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙනවා කියන්නේ එක්තරා නෛෂ්ක්‍රම්‍යයක්. මේක ලොකු කැපකිරීමක්. මේක ලේසි වැඩක් නෙමෙයි. දුරකථන සම්බන්ධකම් අතෑරලා මේ සියලුම දේවල් අතෑරලා දවස් කිහිපයක් මේ වගේ තැනකට ඇවිල්ලා නවතන් අරගෙන බණ භාවනා කටයුතු වල යෙදෙන්න තමයි මේ වගේ තැනකට එනවා කියන්නෙම ඒක එසේ මෙසේ වැඩක් නෙමෙයි. හැමෝටම කරන්න හරි බෑ. හැමෝටම කරන්න හැකියාවක් නැහැ. ඒකටත් විශේෂ හැකියාවක්, විශේෂ වීරයක් සහ පෙරපින් මේ සියලුම දේවල් ඕනි. හැබැයි මේ දේවල් සම්පූර්ණ කළ පමණින්ම මේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද මේ ස්ථානයට ආව පමණින් අපිට මේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ වැඩපිළිවෙලට අපි අනුග්‍රහ කළ යුතුයි. ඉතින් අන්නේ අනුග්‍රහ කරන ක්‍රම පහක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ අනුග්‍රහය සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. පංචහි භික්ඛවේ අංගෙහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච කියලා මෙන්න මෙහෙම බුද්ධ වචනයෙන්ම සඳහන් වෙනවා. මේ අංග පහකින් මේ චේතෝ විමුක්තිය, චේතෝ විමුක්ති ඵලය, පඤ්ඤා විමුක්තිය, පඤ්ඤා විමුක්ති ඵලය සඳහා අපි අනුග්‍රහ කළ යුතුයි. සිංහලෙන් කියනවා නම් මේ නිවන් දකින්න අපි යම්කිසි වැඩපිළිවෙලක් දැන් හික්මෙනවා නම් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අංග පහකින් අපි අනුග්‍රහ කළ යුතුයි කියන එකයි මේ කියන්නේ. මොකක්ද එතකොට මේකෙන් මේ පළවෙනිම අංගය? අන්න ඒකට කියනවා මේ අනුග්‍රහිතය යටතේ සීල අනුග්‍රහිතය කියලා. අපි සීලයෙන් අනුග්‍රහ කළ යුතුයි. දැන් මේ ඇත්තොත් මං හිතන්නේ ආජීවට්ටමක සීලෙ නෙමෙයි උපෝසථාංග සීලෙම සමාදන් වෙලයි මේ වෙනකොට සීලුම් දෙනාම ඇත්තේ. භික්ෂුන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ඇරෙන්න. ඉතින් ඒ ඇත්තෝ භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ තම තමන්ගේ සීල් පුරාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ගෙවල් වල ඉන්නවට වඩා විශේෂ වූ සීලයක පිහිටුවලයි
මේ වැඩපිළිවෙල මේ ඇත්තෝ මේ දින කිහිපය සිද්ධ කරන්නේ. ඉතින් මේ සීලය කියන දේ ගත්තාම මේ සීලය අනුග්‍රහිතයක් වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සීලය පිළිබඳවත් අපි චූට්ටක් විස්තර කරගන්න ඕන නම් පළවෙනි දවසේ විදියට පින්වත්නි මේ සීලය කියන දේත් අපිට තවදුරටත් බෙදලා වෙන් කරලා දක්වන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය සීලය කිව්වට පස්සේ අපිට හිතෙන්නේ අපිට දැනෙන්නේ අපිව සිල්පද ටිකක් සමාදන් වුණා. අන්නේ ටික දිවි හිමියෙන් රකින්න එක තමයි සීලය කියලා. ඒක විතරක්ම නෙමෙයි පින්වත්නි. සාමාන්‍යයෙන් සීලය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යසන්නිශ්චිත සීලය, ආජීව පාරිශුද්ධිය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා භික්ෂුන් වහන්සේලාට නම් 4 ආකාරයකින් දේශනා කරලා තියෙනවා. ඉතින් මේක ගිහි පින්වතුන්ටත් අදාළ කරගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් මේ පිරිස ගත්තත් එහෙම මේ ඇත්තෝ මේ දින කිහිපය ගත කරන්නේ මේ අනුන් Tamanට උයලා දෙන බතක් කාලා. අනුන් Tamanට හදලා දීපු මොකක් හරි වහලයක් යට ඉඳගෙන. අනුන්ගෙන් තමයි මේ සියලුම දේවල් Tamanට ලැබෙන්නේ. ඉතින් එතකොට මේ අනුන්ගෙන් ලැබෙන දේ අපි නිකන් ආවට ගියාට පරිභෝජනය කළොත්, අපිට ඕනෑවට එපාවට පරිභෝජනය කළොත්, මේ ලෝකෝත්තර ගමනක් සඳහා නැතුව මේ ලෞකික දියුණුවක් සඳහා එහෙම නැත්නම් මේ කාම ආශාවන් සංසිඳවා ගන්න සඳහා මේ වගේ දේවල් වලට මේක පාවිච්චි කරොත් එහෙම මේක බොහොම අකුසලයක් වෙනවා. ඉතින් අන්න ඒකට බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා මේ ප්‍රත්‍යය පාවිච්චි කරනකොට මොකටද අපි මේක පාවිච්චි කරන්නේ? දැන් මේ අනුන් දෙන බතක් කන්නේ ඒ ඇත්තෝ අපිට මේ කාලා නිදිය ගන්න මේ කෑම දෙනව නෙවෙයිනේ. අපි ඉතින් එහෙනම් දැනගන්න ඕනේ මේ ආහාර ටික ගන්න කලින්ම මේ ආහාර ටික මට නිකන් ලැබෙනවා. මොකක් සඳහාද මම මේක අනුභව කරන්නේ? අනුභව කරන්නේ මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් පුරන්නයි. මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් සඳහායි. අන්නේ විදිහට යම්කිසි මානසිකාරයක් අපි පවත්වන්න ඕනි අපි පරිභෝජනය කරන සෑම දෙයක්ම පිළිබඳව. අපි පරිභෝජනය කරන ආහාර ටික වේවා, මෙතන අපිට නිකන් ලැබෙන මේ ඉදුම් හිටුම් පහසුකම් වේවා, මේ කොයි දේ පිළිබඳව අපි යම්කිසි විදිහට ප්‍රත්‍යවේක්ෂාවක් කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂාව කියන වචනේ අපි මේකට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම මේක පරිභෝජනය කරන්නේ මොකටද කියලා යම්කිසි ප්‍රත්‍යවේක්ෂාවකින් පස්සේ තමයි අපි මේ සියලුම දේවල් පරිභෝජනය කරන්නේ. තමන් මේ ආහාර ටික කන්නේ තමන් මේ හැඟ නිරෝගීව තියාගන්න මේ නිවන් දකින වැඩපිළිවෙල සඳහා. අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාවකින් යුක්තව මේ දේ සිද්ධ කරනවා නම් අන්න ඒකට අපිට කියන්න පුළුවන් මේ ප්‍රත්‍යසන්නිශ්චිත සීලයෙන් අපි යුක්තයි කියලා. ඒ වගේම දැන් මෙතනදී අපිට මේ ලැබෙන සියලුම දේවල් මේ ආහාර වේවා, ඉදුම් හිටුම් පහසුකම් වේවා, මේ මොනවා වුණත් අපි අධාර්මිකව උපයාගත්තු දේවල් නෙවෙයිනේ. අපිට මේවා ධාර්මිකව ලැබිච්ච දේවල්. මොකද තවත් කෙනෙක් සතුට සිතින් අපිට ඒවා දුන්නා. ඉතින් මේක බොහොම ධාර්මික දෙයක්. අපිම උපයාගත්තු, අපිම සල්ලි හම්බ කරලා ගත්තු දෙයක් නෙමෙයි. අපිට කවුරු හරි කෙනෙක් සතුට සිතින් මේ ටික පරිභෝජනය කරන්න දුන්නා. අපි ඒක අපේ ප්‍රතිපදාව සඳහා පාවිච්චි කරනවා කියන තැනදී අපේ ආජීවය බොහොම පිරිසිදුයි. ඉතින් අන්න එතෙන්දී එහෙනම් අපිට ආජීව පාරිශුද්ධි සීලය කියන දේත් අපි තුල තියෙනවා. ඊළඟට දැන් තවත් දෙයක් සඳහන් වෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ සීලයට පදනමක් විදිහට පොඩ්ඩක් ගැඹුරටම මොන්නම් කතා කරනවා නම් මේ සීලයට පදනමක් විදිහට අපිට බයලජ්ජාව කියන දේ හඳුන්වන්න පුළුවන්. බයලජ්ජාව නැති තැනක අපිට සීලයක් කොහෙවත් නැහැ. බයක් ලැජ්ජාවක් තියෙන නිසා තමයි අපි සීලයක පිළිටන්නේ. හැබැයි ඉන්ද්‍රිය සංවරයක් නැති තැනක අපිට බයලජ්ජාවක් පිළිටන්නේත් නැහැ. ඉතින් එහෙන් බැලුවහම මේ සීලයට ඉන්ද්‍රිය සංවරය කියන්නේ බොහොම හොඳ පදනමක් සපයනවා. ඉතින් මේ වගේ තැනකදී මේ ඇත්තන්ට ඉන්ද්‍රිය සංවරය කරගන්න විශේෂයෙන් අවශ්‍යතාවයක්, විශේෂයෙන් මහන්සි වෙන්න කාරණාවක් නැහැ. මොකද සංවර පරිසරයක් තමා තුළ තමාගේ වටපිටාවේ මෙහි ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකදී ඉන්ද්‍රිය සංවරය කියන දේ කළ යුතුම මහන්සි වෙලා කරන්න තරම් ලොකුම තත්ත්වයක් තමට නැහැ. නමුත් එහෙම එකකින් අදහස් වෙන්නේ නැහැ. අපි මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න දෙයක් මෙතන නැහැ කියලා. මේ විදිහට මේ ඉන්ද්‍රිය සංවර සීලයත් අපි මේ වැඩපිළිවෙලට අනුග්‍රහයක් විදිහට දක්වනවා. ඉතින් එතකොට ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යසන්නිසිත සීලය ඊළඟට තවත් දෙයක් භික්ෂුන් වහන්සේලාටම දක්වලා තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. භික්ෂුන් වහන්සේලාට නම් ශික්ෂාපද 227ක විතර ප්‍රමාණයක් ප්‍රාතිමෝක්ෂයේ විදිහට දක්වනවා. ඊට අමතරව තවත් බොහෝ ශික්ෂාපද තියෙනවා. ඉතින් මෙන්න මේවා හික්මන එක තමයි භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ ඇත්තන්ට මේක හරව ගන්නවා නම් එහෙම දැන් වෙනදා පන්සිල් වගේ නෙමෙයි ඊට වඩා තවත් සිල්පද කිහිපයක් අපේ ජීවිතවලට මේ මොහොතේදී අපි එකතු කරගෙන තියෙනවා. ඉතින් අන්නේ ටික දිවි හිමියෙන් රකින්න එක තමයි එතකොට Tamante ඒක
පරිවර්තනය කරගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සීලය අනුග්‍රහ කරන අතරේ සීලයත් 4 ආකාරයකින් අපි මේ වැඩපිළිවෙලට අනුග්‍රහය සඳහා පාවිච්චි කරනවා. සීල අනුග්‍රහිතයක් විදිහට බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාවකදී අපිට සඳහන් කරලා තියෙනවා. ඒ සීලය පිළිබඳවත් 4 ආකාරයකින් දැන් අපි සාකච්ඡා කළා. හැබැයි පින්වත්නි මේ විදිහට සීල් රැක්ක පමණකින්ම මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. අපි සීලයට අමතරව සුතයනුත් අනුග්‍රහ කළ යුතුයි. දැන් සීලයක් කියන්නේ පින්වත්නි හරියට අපි හිතමු අපි හොඳට බීම සකස් කරලා ඒක පාත්‍යක් හදලා හොඳ බීජ වර්ගයක් හිටවනවා මේකේ හොඳ පළදාවක් ගන්න බලාගෙන. හැබැයි දැන් මේක හොඳට පළදාව හැදීගෙන එනකොට මොකද වෙන්නේ? වටේ පිටේ ඉන්න සත්තු ඇවිල්ලා මේක විනාශ කරලා දානවා. ඉතින් අන්න ඒ වෙලාවට අපි මොකද්ද කරන්නේ? හොඳ දඬු වැටක් හරි මොකක් හරි වැටක් ඉදි කරනවා මේ අපේ වගාව බේරා ගැනීම සඳහා. ඉතින් අන්නේ ඉදි කරන දඬු වැට වගේ දෙයක් තමයි මෙන්න මේ සීලය කියන්නේ. මේ සීලේ ආරක්ෂාව නැත්නම් අපි කොච්චර දේවල් කරත් අවසානයේ මේක කොයි වෙලේ පිරිහෙයිද කියලා කියන්න බෑ. බොහෝ විට හරිම අපි හිතන්නේවත් නැති විදිහකට බොහොම ශනිකව සිද්ධ වෙන දෙයක් තමයි මේ සීලේ ආරක්ෂාව නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සීලේ ආරක්ෂාව යටතේ ඕන දැන් අපි සුත අනුග්‍රහිතය පිළිබඳවත් සලකා බලන්න ඕනි. සීලේ පමණක් මදි අපි බණ අහන්න ඕනි. මොකද්ද මේ ප්‍රතිපදාව කියන්නේ කියලා අපිට යම්කිසි සුතමේ දැනුමක් අවශ්‍යයි. එහෙම නැතුව යන්නම් වාලේ ගියොත් එහෙම කොහේ යයිද කියලා අපි දන්නේත් නැහැ. ඒකත් පින්වත්නි හරියට අර වගාවක් ඇති කරගත්තට පස්සේ ඒක දඬු වැටක් ගහලා ආරක්ෂා කරමින් ඉන්න අතරතුරේදී අපි මේ වගාවන් පිළිබඳව හොඳ දක්ෂ පළපුරුදු තලතුණා ගොවි මහතුරුන්ගෙන් විස්තර ඒගොල්ලන්ගේ අත්දැකීම් අහගන්න ඕනි. එහෙම අහගත්තේ නැත්නම් එහෙම අපිට අර තරම් හොඳ පළදාවක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ අත්දැකීම් මදිකම නිසා. අන්න ඒ විදිහට සුතයෙන් මේ ගමනට අනුග්‍රහ කළ යුතු වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ වෙලාවේදීත් මේ ධර්මදේශනාවක් හරහා සිද්ධ වෙන්නේ. හැබැයි පින්වත්නි මේ සුතේ පමණක් මදි. සුතයෙන් එහාට ගිහිල්ලා අපි මේක සාකච්ඡා කරන්නත් ඕනි. සීලෙන් අනුග්‍රහ කළා. ඊට පස්සේ සුතයෙන් අනුග්‍රහ කළා. සාකච්ඡාවෙනොත් අනුග්‍රහ කළ යුතුමයි. ඉතින් අන්න ඒක තමයි මේ වගේ භාවනා වැඩසටහනකදී අද දවල් එකට අපි පැවැත්වුවේ ධර්ම සාකච්ඡාවක්. කමඨාන් සාකච්ඡාවක් අපි සිද්ධ කළා. එතෙන්දී අපි සාකච්ඡා කරනවා තමන්ට තියෙන ගැටලු මොනවද? තමන්ගේ අත්දැකීම මොකද්ද? එතකොට අනිත් අයගේ අත්දැකීම් මොන වගේද? ඒවට මොනවද අපිට කරන්න පුළුවන් විසඳුම්? මේ විදිහට අපි සාකච්ඡා කරනවා. ඒක හරියට අර වගාවට දක්ෂ ගොවි මහත්තයගෙන් අපි උපදෙස් ගත්තට පස්සේ අපි කාලයක් ගිහිල්ලා ආයිත් ඒ ගොවි මහත්තයව හම්බ වෙලා අපේ අදහස් අපේ අත්දැකීම් අපි එයාට කියනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එයා කියපු දේ අපි හරියට තේරුම් අරගෙන තියනවාද? ඒ වගේ මේක ක්‍රියාත්මක කරලා තියනවාද? අන්න ඒ විදිහට අපි හරියට ඒව තේරුම් අරගෙන හරියට ක්‍රියාත්මක වුණොත් තමයි අපිට හොඳ ඵලදාවක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි සුතේ කියන්නේ. මේ සාකච්ඡාව කියන්නේ. මේ සාකච්ඡාව කියන දේ පින්වත්නි මේ බුදුදහමේ බෞද්ධ දේශනාවේ පමණක්ම සඳහන් වෙන දෙයක්. මේක මේ අනෙකුත් ආගම්වල මේ සාකච්ඡාවට ඉඩක් නැහැ. ඒ සියල්ලගේම තියෙන්නේ යම්කිසි සුද්ධ දීවිල්ලක්. ඒක අපිට සාකච්ඡා කරන්නත් බෑ. ඒක ශ්‍රද්ධාවෙන් බාර ගැනීමක් පමණයි අපිට කළ හැකි. එතනින් එහාට දෙයක් නැහැ. නමුත් මේ බෞද්ධ ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේගේ ක්‍රමයේදී බුදු පියාණන් වහන්සේ මේ සාකච්ඡාව සඳහා බොහෝම ඉහළ තැනක් ඉහළ වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් මේ ඇත්තොත් ඒක මේ කමඨහන් සාකච්ඡාවට සහභාගී වුණාට පස්සේ ඒකේ වැදගත්කම තමන්ම තේරුම් අරගෙන තියෙනවා. තමන්ගේ අත්දැකීමම තමයි සමහරලාවට අනිත් අයටත් තියෙන්නේ. එතකොට තමන්ට තේරෙනවා අනේ මේ මන් දුක් වුණාට මගේ වගේමයි අනිත් අයත් ඒගොල්ලන්ටත් මේ වගේ භාවනාවේදී සමහරලාවට එපා වෙන වෙලාවල් එනවා, සතුටු හිතෙන වෙලාවල් එනවා. එහෙම තමයි. එහෙනම් ඉතින් මේක මගේ වැරද්දක් නෙමෙයි. එහෙනම් මම බය නැතුව මේක කරන්න ඕනේ කියලා මෙන්න මේ වගේ සාකච්ඡාව කියන දේ අතිශය වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේ සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් ඒ පදනම දාගද්දි තමයි අපිට සමත භාවනාවක් විපස්සනා භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දෙකත් අනුග්‍රහිතයන් විදිහට බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. සමත අනුග්‍රහිතය සහ විපස්සනා අනුග්‍රහිතය කියලා. ඉතින් මේ විදිහට මේ සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් වගේම සමතයෙන් විපස්සනාවෙන් කියලා මෙන්න මේ පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවකට මේ භාවනා වැඩපිළිවෙලකට කියලායි බුදු පියාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පදනමක් එක්ක පින්වත්නි සාමාන්‍යයෙන් තමයි අපි કોઈ ධර්ම දේශනාවක් වුණත් පටන් ගන්නෙ දේශනාවලියක ආරම්භයක් වශයෙන්. ඉතින් මේ වගේ භාවනා වැඩසටහන් වලදී මේ පුරුද්ද තමයි සාමාන්‍යයෙන්
ධර්මදේශනා සඳහාත් සම්බුද්ධ දේශිත සූත්‍ර පිටකේ මොකක් හරි සූත්‍රයක් තෝරා ගන්නවා. ඒ සූත්‍රය ඊට පස්සේ දේශනා වලියක් විදිහට තමයි සාමාන්‍යයෙන් මෙවැනි භාවනා වැඩසටහන් වලදී මෙතෙක් කල කරගෙන ආපු පුරුද්ද හැටියට සිද්ධ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එවැනි භාවනා වැඩසටහන් වලදී ඇතැම් දවස්වල මම දැකලා තියෙනවා ඒ යෝගාවචර යෝගීන් විසින්ම යම් කිසි සූත්‍රයක් යෝජනා කරනවා මෙවැනි වැඩසටහනක ධර්මදේශනා මාලාව සඳහා මේ සූත්‍රය තෝරගන්න කියලා. නමුත් මම දන්න තරමින් එහෙම කිසිම යෝජනාවක් මේ වැඩසටහන තුලදී ඇවිල්ලා නැහැ. ඉතින් මම මේ වැඩසටහන සඳහා ආරම්භයක් ගන්න මම පහුගිය දවස්වල අහම්බෙන් වගේ මගේ නෙත ගැටිච්ච පුංචි ගාතාවක් නිසා ඒ සූත්‍රයම සෝරාගත්තා. මේක සඳහන් වෙන්නේ ඇත්තටම කුද්දක නිකායේ සුත්ත නිපාතය කියන පොතේ දෙවැනි සූත්‍රයේ විදිහට කවුරුත් අහලා ඇති දනිය ගෝපාල සූත්‍රය කියලා. ඉතින් මේ දනිය සූත්‍රය කියන්නේ කවුරුත් මම හිතන්නේ මේ නිස්තරණ වලට සම්බන්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකේ ගාතාවක් දෙකක් හරි අහලා ඇති. හේතුව ලොකු ස්වාමීන් වහන්සේලා නිතර මේ සූත්‍රය විවිධාකාර ධර්මදේශනා මැදයේදී මේකේ ගාතාවත් උපයෝගී කරගන්නවා ඒ ධර්මදේශනාවන් සඳහා. නමුත් මෙවැනිම සූත්‍රයක් මේ සූත්‍රයේම පාදක කරගෙන දේශනා මාලාවක් පැවැත්වුනේ නැති බවයි මගේ මතකය. ඉතින් මම මේ සූත්‍රයම තෝරගත්තා දේශනාවට ආරම්භයක් ගන්න. ඉතින් මේකේ පොඩ්ඩක් පසුබිම අපි මතක් කරගත්තොත් එහෙනම් මේ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදිච්ච මේ හේතුව පසුබිම කිව්වොත් එහෙම මේ දනිය කියලා එක්තරා ගෝපල්ලෙක් ඉන්නවා. මේ ගෝපල්ලා බොහොම ඇත්තම කිව්වොත් බොහොම පිං ඇති කෙනෙක් සහ මේ ජීවිතයේදී බොහොම ධන දාන්නෙන් ආඩ්‍ය වෙච්ච. කියන්නේ මේ වස්තු භෝග වලින් බොහොම ආඩ්‍ය වෙච්ච යමක් කමක් තියෙන කෙනෙක් කියලයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මෙයා බොහොම පිං තියෙන කෙනෙක් කියලා කිව්වේ පින්වත්නි. මෙයා පෙර ජීවිතයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී අවුරුදු 20000ක් පමණ කාලයක් එක දිගට දිනපතා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දන් දීපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් දන් දීපු කෙනෙක්. ඉතින් ඒ වගේ ආනිසංස විදිහට මේ ඇත්තා එතනින් මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබනවා. ඉතින් මේ පුද්ගලයා බුද්ධාන්තරයක්ම දිව්‍ය සැප සම්පත් විඳලා නැවතත් ගෞතම බුද්ධ ශාසනයේදී තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ නැවතත් ජීවත් වෙන්නේ. ඊට පස්සේ මෙයා ගෝපල්ලෙක් විදිහටයි ජීවත් වෙන්නේ. ගෝපල්ලෙක් කියන්නේ මේ ගවයන් පාලනය කරන කෙනෙක්. ඉතින් මෙයාත් මේ පොඩි ගව පාලකයෙක් එහෙම නෙමෙයි. ගවයන් 20000ක් ගවයන් 30000ක් විතර ඉන්න බොහොම ලොකු ගෝපල්ලෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පුද්ගලයා මේ ගෝපල් රස්තාව කෙරෙහි බොහොම ගෞරව කරනවා. මේකෙන් තමන්ට ලොකු ආදායමක් ලැබෙනවා. හොඳ කීර්තියක් තියෙනවා කියලා බොහොම සතුටින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙයා මේ ගෝපල්ලන් එක්ක ජීවත් වෙද්දී මේ හරක් මේ රස්සාව කරමින් ජීවත් වෙද්දී මෙයා සාමාන්‍ය එක තැනක වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මේ හරක් විශාල ප්‍රමාණයක් තමන්ගේ සන්තකේ ඉද්දී වැහි කාලයට මේ පහක් බිමක හිටියොත් එහෙම ගම් වතුර ඇවිල්ලා මේ හරක් ටිකයි සේරම ගහගෙන යන හින්දා මෙයා මේ වැස්ස පිළිබඳව බොහෝම ඒ කියන්නේ බොහොම උනන්දුවෙන් ඉන්න කෙනෙක්. වැස්ස පිළිබඳව මේ කාලගුණ වර්තාව පිළිබඳව බොහොම උනන්දුවෙන් ඉඳලා ඒ අනුව තමන්ගේ වාසස්ථානය තෝරගන්න කෙනෙක්. ඉතින් මෙයා දකිනවා දැන් මේ ගඟේ වතුර මට්ටමත් වැඩි වෙගෙන එනවා ඇති. ඒ වගේම වැහි වලාකුළුත් එනකොට මෙයා තේරුම් ගන්නවා වැහි කාලය බොහොම තදර ළඟ එනවා. ඒක නිසා මෙයා මොකද කරන්නේ? මේ ගංගාවෙන් ටිකක් ඈතට වෙන්න බොහොම කඳු මුදුනකට වෙන්න තමන්ගේ වාසස්ථානය තෝරගන්නවා. තෝරා අරගෙන මේ ගවයන් සඳහාත් හොඳට ඒ මඩු ඉදි කළා, තමන්ට ඉන්නත් හොඳට ගෙයක් ඉදි කළා, තමන්ට බොහොම කීකරු භාර්යාවක් ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, ඒ දූ දරුවන්ටත් භාර්යාවෝ සැමියෝ ඉන්නවා. ඉතින් මේ සියල්ලන්ටම ඉන්න පුළුවන් විදිහට බොහොම හොඳට ඉඩකඩ ඇතුව මෙයා තමන්ගේ ජනාවාසයක් වගේ දෙයක් සකස් කර ගන්නවා. දැසිදස්සොත් ඉන්නවා මේ සියල්ලන්ටම ඉන්න පුළුවන් විදිහට. ඉතින් දැන් මේ බොහෝම වැස්ස අධික වෙලාවක් දවස් ගාණක් එක දිගට වහිනවා. නමුත් මේ එක දිගට වැස්සත් මෙයා මේ බොහොම මේ වැස්සට සූදානම් වෙලා ඉන්න නිසා මෙයාගේ ගවයොත් බොහොම ආරක්ෂාකාරීව ඉන්නවා. ඉතින් ඒ ගවයන්ටත් මැසි මදුරුවන්ගෙන් කවදර නැති විදිහට දැන් හොඳට දුම් වැදෙන විදිහට හොඳට රස්නේ වෙන විදිහට ගිනි දල්වලා තියෙන වටේම. ඒ වගේම දැසි දස්සොත් ඒගොල්ලන්ගේ නිදහසේ පහසුවෙන් ඉන්න විදිහට ඒගොල්ලන්ටත් හොඳට ගෙවල් දොරවල් හදලා ඒ ඔක්කොම කරලා තියෙනවා. Tamanටත් බොහෝම සැප සම්පත් සහිත නිවාසයක් මෙතන ඉදි කරගෙන තියෙනවා.
මේ ගෙදර වහලෙ තෙමෙන්නෙත් නැහැ. හොඳට ගිනි දැල්වලා රස්නෙත් තියෙනවා. මෙන්න මේ විදිහටයි මේක දැක්වෙන්නේ. ඉතින් මේ Tamanට තියෙන දැන් මේ වැඩ කටයුතුත් ඔක්කොම අහවර කරලා. ඉතින් මේ පුද්ගලයා මෙහෙම ඉන්නකොට පොඩ්ඩක් ඉතින් රාත්‍රී වෙලාවේ ওই වැඩ කටයුතුත් ඔක්කොම අහවර කළා. හිමීට ඇඳට කොළු වෙලා කකුල් දෙක උඩට අරගෙන පොඩි කල්පනාවක් එනවා මේ පුද්ගලයාට. Tamanට තියෙන ධන දාන්‍ය පිළිබඳව. ඉතින් මේ පිළිබඳ මතක් වෙද්දි මෙයාට හරි සතුටක් එනවා හිතට. ඉතින් මෙයා එක්තරා උදානයක් වගේ දෙයක් තමයි ප්‍රකාශ කරන්නේ. උදානයක් කියන්නේ පින්වත්නි සතුටු වාක්‍යයක් වගේ දෙයක්. මෙයා කියනවා පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි අනුතුයිරේ මහියා සමාන වාසෝ. පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි. ඒ කියන්නේ පින්වත්නි දැන් මගේ බත ඉදිලයි තියෙන්නේ. දුද්ද කීරෝ මම කිරිත් දොවලයි තියෙන්නේ. දැන් මේ පුද්ගලයාගේ බත ඉදිලත් ඉවරයි. හොඳට කිරි දොවලත් ඉවරයි. අනුතීරේ මහියා සමාන වාසෝ. මේ මහී කියන නදී තීරේ මම බොහෝ දෙනෙක් පිරිවරාගෙන තමයි මේ වෙලාවේ ජීවත් වෙන්නේ. මම තනි වෙලත් නැහැ. මගේ හොඳට බතත් ඉදිලා තියෙනවා. කිරිත් දොවල ඉවරයි. මම තනි වෙලත් නැහැ. බොහෝ පිරිවර ජනයා ඉන්නවා. ඒ වගේම චන්නා කුටි ආහිතෝ ගිනි මගේ වහලෙ තෙමෙන්නෙත් නැහැ. මේ මහා වැස්සක් වහිනවා. ඒ වුණාට මගේ වහලෙත් හොඳට හෙවි කරලා තියෙන්නේ. පොඩ්ඩක්වත් මාව තෙමෙන්නෙත් නැහැ. ඒ වගේම ගිනිත් දැල්වලා තියෙන්නේ. මට හොඳට උණුසුමක් තියෙනවා. ඉතින් මෙයා ඉතින් උදාහරණයක් වගේ දෙයක් කියනවා. අතචේ පත්ථයසි පවස්ස දේව. අනේ වැස්ස කැමැති තාක් වහින්න. ඔයා කොච්චර වැස්සත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ගෙයි වහලෙත් හොඳට හෙවිලි කරලා තියෙන්නේ. මට හොඳට ගින්දර තියෙනවා, උණුසුමක් තියෙනවා. මං කිරිත් දොවලයි තියෙන්නේ. මගේ බතත් ඉදිලයි තියෙන්නේ. ඉතින් අනේ වැස්ස කැමැති තාක් වහින්න. ඔන්න ඒ වගේ දෙයක් තමයි මෙයා කියන්නේ. ඉතින් මේ වගේ උදාන ගාථා අපි කවුරුත් කියනවානේ. පුත්තාමත්ති ධනම්මත්ති කිය අපි කියන්නේ මට පුත්තු ඉන්නවා, මට ධනෙ තියෙනවා කිය. ඔය වගේ තමන්ගේ ධන දාන්‍යයන් පිළිබඳව බොහොම අභිමාණයෙන් කතා කරන අවස්ථා මේ ඇත්තොත් එතෙමිට තමන්ගේ ජීවිතයේදීත් කරලත් ඇති, අපිත් කරලා තියෙනවා. ඒ වගේම මේ බාහිර ලෝකෙත් මිනිස්සු ওই වගේ ඕනි තරම් දේවල් කියනවා. ඉතින් මෙහෙම කියන අතරතුරේදී මේ කතාව බුදු පියාණන් වහන්සේට ඇහිලා බුදු පියාණන් වහන්සේ මේකට පිළිතුරු ගාතාවක් කියනවා. හරි අපූර්ව ගාතාවක්. බුදු පියාණන් වහන්සේ කියන්නේ අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. ධනිය කියද්දි පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි කියලා බුදු පියාණන් වහන්සේ කියනවා අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. අක්කෝදනෝ කියන්නේ පින්වත්නි මගේ හිතේ ක්‍රෝධයක් නැහැ. ධනිය කියන්නේ මකට දැන් බත ඉදිලා කියලා. බුදුහාමන් වහන්සේ කියනවා මගේ හිතේ ක්‍රෝධයක් නැහැ කියලා. විගත කීලෝ හමස්මි. මගේ හිතේ උල් මේ චේතෝ කියලා සඳහන් වෙන්නේ. අන්න ඒවත් නැහැ. අනිතුරේ මහී ඒකරත්ති වාසෝ. මේ මහී නදී තීරේ එක් රැයක් විතරක් මං වාසය කරනවා. ඒකරත්ති කියන දේ විවිධාකාර අර්ථකථන අපිට දෙන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහට සාකච්ඡා කරමු. බුදු පියාණන් වහන්සේ කියනවා මට නම් මේ ගෙවල් දොරවල් මොනවත් ඇත්තෙත් නැහැ. මම මේ යන්තම් පැලක ඉන්නවා. විවටා කුටි නිබ්බුතෝ ගිනි. මගේ ගෙදර නම් විවෘත වෙලයි තියෙන්නේ. වහලයක් නැහැ. ගිනිත් නිවිලයි තියෙන්නේ. ඉතින් වැස්ස අනේ ඔයාගේ පාඩුවේ ඔයා කැමති තාක් වහින්න කියන එකයි බුදු පියාණන් වහන්සේගේ පිළිතුරු ගාථාව විදිහට කියන්නේ. ඉතින් මේ විදිහට ගාථා යුගල වශයෙන් නැවතත් අනිත් පැත්තට දනිය ගෝපාල කියනවා තමන්ගේ තියෙන ලෞකික සැප සම්පත් පිළිබඳව බොහොම උජාරුවට ගාථා කියනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ තමන්ගේ ලෝකෝත්තර සැපේ පිළිබඳව අනිත් පැත්තෙන් උදාන ගාථා වගේ දේවල් උදාන ගාථා නෙමෙයි පිළිතුරු ගාථා ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ දෙබසක් තමයි මේ සූත්‍රයේ පුරාවටම තියෙන්නේ. අවසානයේ දනිය ගෝපාල තේරුම් ගන්නවා ඇත්තටම මේ ලෞකික දේවල් වලට වඩා බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෝත්තර සැප සම්පත් හරිම උතුම් මේක තමයි කළ යුත්තේ කියලා බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන විදිහටයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් ඉදිරි දේශනාවල්දී ඒක ගාථාව අරගෙන අනිත් ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ මේවා එකින් එකට විස්තර කරાવી. ඉතින් දැන් මම කියවනේ මේ වගේ ලෞකික සැප සම්පත් පිළිබඳව අපි කවුරුත් ඇතැම් වෙලාවට බොහොම සතුරු වෙච්ච කාල පරිච්ඡේදයන් අපේ ජීවිතවල තිබුණා. ඉතින් හරියට මේ දනිම ගෝපාල වගේ. ඉතින් මෙහෙම ජීවත් වෙන අතරතුරේදී පින්වත්නි අපි කාටත් බණ කියන මම වේවා මෙතනට ඇවිල්ලා මේ කාලයක් ගතකරන්න යම්කිසි අදිෂ්ඨානයක් ගත්තු මේ සියලු දෙනා වේවා මේවැ ආදීනව යම් පමණකට හරි දැකපු උදවිය. ඒකයි අද මේ වෙලාවේ අපි මේ සියලුම දේවල් අතහැරලා මේ සේනාසනයකට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා මේ වගේ භාවනා වැඩපිළිවෙලකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ භෞතික දේවල්, මේ ලෞකික දේවල් වල තියෙන ආදීනවය පැත්ත දැකපු නිසා. ඉතින් මෙහෙම ලෞකික දේවල් වල ආදීනව පැත්ත දැකපු පමණින්ම පින්වත්නි අපිට ඒ සියල්ල නැති කරගන්න හම්බෙන්නේ නැහැ. අපි ඒ සඳහා යම්කිසි වීරයක් අදිෂ්ඨානයක් කරන්න ඕනේ.
ඉතින් අන්නේ අදිෂ්ඨානය හරහා ඔය ඇත්තොත් මේ මොහොතේදී මේ සේනාසනයට පැමිණිලා මේ වගේ වැඩසටහනකටත් සම්බන්ධ වෙන්න පෙළඹිලා තියෙනවා. අන්න ඒක තමයි අදිෂ්ඨානයේ මල්පල ගැන්වීම කියන්නේ. ඉතින් පින්වත්නි දැන් අපි හිතමු ඔය ඇත්තෝ මේ ලෞකික දේවල් වල ආදීනව දැකලා මෙතනට ආවට තවමත් හිත තියෙන්නේ තමන්ගේ අර ගෙවල් දොරවල් පිළිබඳව නම්, තමන්ගේ දූ දරුවල් පිළිබඳව නම්, රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු පිළිබඳව නම් ඇත්තටම කය මෙතන තිබුණාට තමන්ගේ හිත තියෙන්නේ ඒ වගේ නම් ඒ කියන්නේ ඇත්තටම අපි හරියට නෛෂ්ක්‍රම්‍යයක් සිද්ධ කරලා නැහැ. නමුත් තමන්ට අවශ්‍යතාවය තියෙන්නත් පුළුවන් මේ මොහොතේ තමන්ගේ හිත මේ ස්ථානයේ පවත්වා ගන්න. නමුත් මේ හිත අභාවිත හිතක් කියන දේ එහෙම ලේසි නෑ, මේක ආම්බම් කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එතකොට මොකද වෙන්නේ? කය මෙතන තිබුණට හිත එතන තියෙන තාක්කල් අපි යම්කිසි දුක් ගැහැට ගොඩක් හිතින් විඳමින් තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පවත්වන්නේ. ඉතින් දැන් මේ කරුණු කාරණා තමන්ම තේරුම් අරගෙන මොකක් හෝ හේතුවකට අපි හිතමු තමන්ගේ හිතත් යම් ප්‍රමාණයකට මේ සේනාසනය කියන මේ භූමියට තමන්ට සතුටු හිතින් ගන්න පුළුවන් වුණා. දැන් මේ මොහොතේ තමන්ගේ හිත තියෙන්නේ තමන්ගේ මේ කය තියෙනවා වගේ මේ සේනාසන භූමියේ. තමන්ගේ හිත අර ගෙවල් දොරවල් වල පිළිබඳ කල්පනාවලින් ශුන්‍ය වෙලයි තියෙන්නේ. තමන්ගේ තියෙන ඒ ධන ධාන්‍ය, රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, අඹදරුවන්, දූ දරුවන් මේවා පිළිබඳ මේ දේවල් වලුත් තමන්ගේ හිත ශුන්‍ය වෙලා තියෙන්නේ නම් ඒ කියන්නේ තමන්ගේ හිත මේ සේනාසනය තුල නම් මේ වෙලාවේ තියෙන්නේ. තමන්ගේ හිත මේ සේනාසනය තුල තමන්ට රඳවා ගන්න පුළුවන් තාක්කල් අර ගෙවල් දොරවල් වල තියෙන මේ දුක් ගැහැට, මේ කරදර කම්කටොළු මේ සියල්ලගෙන්ම තමන්ගේ හිත නිදහස් වෙලයි තියෙන්නේ. මේ බොහොම සරල කාරණාවක්. සරල නමුත් බොහොම ගැඹුරක් තියෙන කාරණාවක්. අපේ හිත අපි යම් තැනක පවත්වනවාද ඒ පවත්වන තැනට සාපේක්ෂව එයින් පරිබාහිර සියලුම දේවල් වල අපිට දුක් දෙනවා නම් ඒ සියලුම දේවල් වලින් අපි මේ මොහොතේදී මිදිලායි තියෙන්නේ. තමන්ට තමන්ගේ හිත මේ සේනාසනයට බොහොම කැමැතිව මේ සේනාසනය තුල පවත්වන්න පුළුවන් නම් මේ වෙලාවේදී ඒ කියන්නේ අර මෙතනින් පිට බාහිර ලෝකයේ සියලුම කරදර කම්කටොළු බාධා දුක් දුම්නස් මේ ඔක්කොගෙම තමන් මේ මොහොතේ නිදහස් වෙලයි තියෙන්නේ. මොකද තමන්ගේ හිත තියෙන්නේ මෙන්න මේ සේනාසනය කියන මේ භූමිය තුල නිසා. හරි. හැබැයි දැන් මේ සේනාසනය කියන මේ භූමිය තුල අපි අපේ හිත පැවැත්වුවාට පින්වත්නි මේකත් 아무තු තැනක්නේ. දැන් මෙතනට ආවට පස්සේ ගෙදර වගේ නිදහසේ ඉන්නත් බෑ. දැන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නකොටම ඔන්න එහෙන් රිදෙන්න ගන්නවා, මෙහෙන් රිදෙන්න ගන්නවා. ඒ වුණාට ඉතින් අපිට ඕන විදිහට නැගිටලා ආයි වාඩි වෙන්නත් බෑ. මෙතන යම්කිසි සංවරයක් ඇතුව ඉන්න ඕනි තැන. ඒ වගේම මේ ඇඟ පුරා වැහෙන විදිහට සුදු ඇඳුම් පෙරවගෙන මේ අන්තිමටම දාඩිය පෙරාගෙන මේ ෆෑන් උද්දාගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර ඉන්නවා නම් ඊට වඩා බොහොම පහසුවෙන් අපිට ඉන්න තිබුණා නේද? ඉතින් මෙහෙම හිතලා බැලුවොත් එහෙම ඇත්තටම මේ සේනාසනයේ තුල ඉන්නවාය කියන්නේ මෙතන මේ යම්කිසි නීති පද්ධතියකට යටත් වෙලා තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේකත් ඇත්තටම කරදරයක්නේ. ගෙදර හිටියා නම් මෙච්චර මේ කරදර නැහැ, නිදහසේ පොඩ්ඩක් වාඩි වෙලා බණ ටිකක් අහන්න උනත් තිබුණා. ඉතින් මේ වගේ සිතුවිල්ලක් එන්න උනත් පුළුවන්. ඉතින් අපි හිතමු අපි කොහොම හරි අපේ හිත මේචල් කරගෙන යම් වෙලාවක මේ සේනාසනයේ පිළිබඳ මේ කටයුතු මේ කාරණාවන් ගෙනුත් හිත අපේ හිත මුදවාගෙන අපිට පුළුවන් වුණා මේ හිත මේ තමන්ගෙම බඹයක් පමණ වෙච්ච ශරීරයට වාංගු කරගන්න. දැන් අපේ හිත තියෙන්නේ මේ ශරීරය තුල. මේ ශරීරය අපිට දැනෙන්නේ මොකද්ද මේ වෙලාවේ? අන්න ඒකත් එක්කයි අපේ හිත මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් පින්වත්නි අන්නේ විදිහට අපිට මේ අපේ හිත මේ ශරීරය තුලට වාංගු කරගන්න පුළුවන් නම් ඒ ශරීරයත් එක්ක අපේ හිත තියෙන කාල පරිච්ඡේදයේ පුරාවටම අර ගිහි ගෙවල් වල තියෙන මේ කරදර කම්කටොළු බාධක වලින් අපේ හිත 100%ක්ම ශුන්‍ය වෙලයි තියෙන්නේ. ඒ වගේම මේ සේනාසනයට අදාළව යම්කිසි නීති පද්ධතියක් මොනවා හරි දෙයක් තිබුණා නම් යම්කිසි ආතතියක් Tamanට තිබුණා නම් මෙන්න මේ දේවල් වලුත් අපේ හිත 100%ක්ම නිදහස් වෙලයි තියෙන්නේ. මොකද අපේ හිත මේ වෙලාවේ තියෙන්නේ මේ අපිත් එක්ක අපේ බඹයක් පමණ වෙච්ච ශරීරයත් එක්ක. ඉතින් ඇත්තටම මේ ශරීරයත් එක්ක මේ විදිහට අපිට හිත පවත්වන්න පුළුවන් නම් එතකොට අර ලෝකයක් කරදර මේ ශරීරයට සාපේක්ෂව අපි ගිවං කරලායි තියෙන්නේ, අයින් කරලායි තියෙන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළේ මේ විදිහට අපේ කයත් එක්කම අපේ හිත පවත්වන්න. මෙන්න මේක තමයි අපේ ගෝචර භූමිය කියලා. සතර සතිපට්ඨානය කියන්නේ මෙන්න මේකයි. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන මේ ශරීරයත් එක්කම අපේ හිත තියාගන්න පුළුවන් නම් මේ ශරීරයේ අපිට දැනෙන දේවල් එක්ක
අන්න ඒක අපේ ගෝචර භූමිය වෙනවා. ඉතින් මේ සතිපට්ඨානයේ කායානුපස්සනාවට අපි මූලික වශයෙන් ගන්නෙ මෙන්න මේ ශරීරය කියන දේ. මේ විදිහට ලෝකයේ තියෙන සිතුවිලි වලින් අපේ හිත ටික ටික මෑත් කරවගෙන ඔන්න දැන් අපේ ශරීරයට අපි හිත ගත්තා. ඉතින් මේ සතිපට්ඨානය පටන් ගන්නකොටම ඇත්තටම හිතලා බැලුවොත් එහෙම මෙතනම මහා ලොකු ශාන්තියක් සැනසීමක් තියෙනවා. මොකද මේ ශරීරයට හිත ගන්නවත් එක්කම අර ලෝකයක් හරදර අපේ හිත වලින් අපි අයින් කරලා දාලා ඉවරයි ඒ මොහොත වෙනකොටම. ඉතින් අන්නේ සැනසීම තමයි අපිට එක මොහොතකට හරි අපිට හිත පවත්වන්න පුළුවන් නම් මේ ශරීරයත් එක්ක අපිට දැනෙන්නේ. නමුත් පින්වත්නි එක මොහොතකට පමණක් මේක හිත පැවැත්වුවට වඩා එක චිත්තක්ෂණයක් අපි ශරීරයත් එක්ක හිත පවත්වන ගමන් ඒක චිත්තක්ෂණයේ තීක්ෂණ දෙක තුනක් දක්වා වර්ධනය කරගන්න පුළුවන් නම් අන්නේ විදිහට කස කැවෙනකොට තමයි මේකේ ආනිසංස පැත්ත මේකේ තියෙන සැනසීම අපිට වැඩි වැඩියෙන් තේරුම් ගන්න යන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා කවුරුත් මේ ඇත්තෝ දන්න කියන උදවිය. ඉතින් මම මේ පොඩ්ඩක් පදනමක් සකස් කරගන්නයි මේ විදිහේ කාරණා ටිකක් ගෙන හැර දැක්ුවේ. ඉතින් දැන් මේ විදිහට සතිපට්ඨානය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රවේශයේ ගද්දි පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ එක්තරා විශේෂයක් සඳහන් කරනවා. අනිත් සූත්‍රවල වගේ නෙමෙයි මේ සතිපට්ඨානයේ තිබෙන්නා වූ ආනිසංස පක්ෂය බුදු පියාණන් වහන්සේ විසින් බොහෝම කල්ැතුවම දේශනා කරනවා. ඒ කියන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනාවක් සිද්ධ කරාට පස්සේ අවසානයේ තමයි ගොඩක් වෙලාවට මේකෙන් මොකද්ද තමන්ට ලැබෙන ආනිසංසය කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා විශේෂයක් විදිහට බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය යන ආදී වශයෙන් ආනිසංස ප්‍රදේශයේ ආනිසංස 10ක් මේ සූත්‍ර දේශනා විස්තර කිරීමට පළමුවම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ වගේ බොහොම ගම්බීර ප්‍රතිපදාවක් තමයි සතිපට්ඨානය කියන්නේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ ළඟට පින්වත්නි එක්තරා අවස්ථාවක එක්තරා පරිබ්‍රාජකයෙක් එනවා. පරිබ්‍රාජකයෙක් ඇවිල්ලා බොහොම සතුටු වෙන්න ඕනි කතාවක් බුදු පියාණන් වහන්සේත් එක්ක කරලා ඒ කතාව නිමවලා මේ උත්තිය කියලා පරිබ්‍රාජකයෙක් මට මතක විදිහට ඒ පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේගෙන් මෙයා දැනටමත් මේ උත්තිය පරිබ්‍රාජකයා දැනටමත් මේ අනගාരിക තත්ත්වයේ ඉන්න මෙයා මේ සත්‍ය ගවේෂණය කරමින් ඉන්න වගේ කෙනෙක්. ඉතින් මේ උත්තිය පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ශාස්වත කියලා දෘෂ්ටියක් තියෙනවා. ඉතින් මේ දෘෂ්ටිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ මතය මොකක්ද කියලා. ශාස්වත කියන්නේ යමක් ඇත කියන දෘෂ්ටිය. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා මේ පිළිබඳව මට කියන්න දෙයක් නැහැ කියලා. එහෙනම් උච්ඡේද දෘෂ්ටිය පිළිබඳව කියන්නේ යමක් නැත කියනවා වගේ තේරුමක් තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ මට මේ පිළිබඳව කියන්න දෙයක් නැහැ කියලා කියනවා. ඉතින් එතකොට මේ උත්තිය පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා එහෙනම් මොකද්ද බුද්ධ දේශනාව කියලා. එතකොට බුදු පියාණන් වහන්සේගේ කියන්නේ මම අභිඥාවෙන් දැනගෙන යමක් මේ ලෝකෙට දේශනා කරා නම් මම යමක් ප්‍රත්‍යක්ෂ කළා මේ ලෝකෙට යමක් දේශනා කළා නම් ඒ සියල්ල මම දේශනා කළේ සත්වයාගේ විසුද්ධිය පිණිස දුක් දුම්නස් නැති කිරීම පිණිස නිර්වාණ අවබෝධය පිණිස ප්‍රතිපදාවකුයි මම දේශනා කළේ. අන්නේ ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානයේ හේතිපාද බල බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් මේ ප්‍රතිපදාවක් විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියලා මෙන්න මේ වගේ පුංචි පැහැදිලි කිරීමක් අර පරිබ්‍රාජකයාට කරා. ඉතින් එතකොට මේ පරිබ්‍රාජකයා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් දැන් භාග්‍යවතුන් වහන්සේ කල්ැතුවම දේශනා කරනවා මේ ප්‍රතිපදාව තුළින් මෙන්න මේ වගේ ආනිසංස ටිකක් ලැබෙනවායි කියලා. ඉතින් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඔක්කොම මේක කරොත් එහෙම ඔක්කොම නිවන් දකින්නවද? නැත්නම් භාගයක් නිවන් දකින්නවද? නැත්නම් තුනේ එකක් නිවන් දකින්නවද? වගේ කියලා මෙන්න මේ වගේ මහා අමුතු ප්‍රශ්නයක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේකට උත්තර දෙන්න යන්නේ නැහැ පින්වත්නි. ඇත්තටම නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණා මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අර උත්තිය පරිබ්‍රාජකයා මෙතනින් නැගිටලා යන්න යනකොට මේ පරිබ්‍රාජකයාට තිබෙනා වූ යම්කිසි අනුකම්පාවක් වගේ දෙයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පරිබ්‍රාජකයා ගාවට ගිහිල්ලා අහනවා පරිබ්‍රාජකයා ඔහොම නෙමෙයි ওই ප්‍රශ්නේ අහන්න තිබ්බේ. මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහා රහතන් වහන්සේලා, අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා, වෙනත් රහතන් වහන්සේලා කවුරු හරි නිවිච්ච කෙනෙක්, සනසිච්ච කෙනෙක් මේ සංසාර ගමනට නිමා කරපු කෙනෙක් මෙච්චර කාලයකට බිහි වුණා නම් අන්නේ ඇත්තෝ පුරපු යම්කිසි ප්‍රතිපදාවක් මාර්ගයක් තියනවාද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහන්නයි තිබුණේ. අන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරයි පැහැදිලිවම අන්නේ මාර්ගය තමයි මම දේශනා කරන්නේ.
ඒක තමයි මේ සතර සතිපට්ඨානය, ඉර්ධිපාද, බල, බොජ්ජංග, ආරෂ්ඨාංගික මාර්ගයේ විදිහට මේ සත්‍තිස් බෝධික පාශික මාර්ග වඩන ප්‍රතිපදාව කියලා බුදු පියාණන් වහන්සේ එහෙනම් ওই ප්‍රශ්නෙට නිවැරදි උත්තර දෙනවාය කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ අපිට පේනවා පින්වත්නි යම් තාක් මේ ලෝකේ නිවිච්ච කෙනෙක් ඉන්නවා නම්, නිවන් දැකපු කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලුම දෙනා යම්කිසි ප්‍රතිපදාවක හික්මීම තුලින් තමයි මේ සියල්ල සාක්ෂාත් කරගත්තේ. ඉතින් ඒකට පටන් ගන්න හොඳම තැනක් තමයි මේ සතර සතිපට්ඨානය කියන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලින්ම දැක්වෙන කාරණාවන් තමයි මේ සතර සතිපට්ඨානය එහෙම කියන්නේ. ඉතින් සාමාන්‍ය භාවනා වැඩසටහනකදී සාමාන්‍යයෙන් අපි මූලික උපදේශ පන්තිය දෙන කොටත් සිද්ධ කරන්නේ මෙන්න මේ කායානුපස්සනාවේ මේ මූලිකම කොටස් ටිකට අදාළව යම්කිසි උපදේශ මාලාවක් තමයි මෙහිදී ලැබෙන්නේ. ඉතින් ඒ හරහා ඒ පදනමත් එක්ක යද්දී තමයි ඊළඟට වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට කියන මේ ධර්ම මේ වෙනත් සතිපට්ඨානයන්ට හොඳ පදනමක් සකස් වෙන්නේ. ඉතින් අන්න එහෙමයි මේ භාවනා ක්‍රමයක්, මේ භාවනා වැඩසටහන නිස්සරණ වනයේදී සංවිධානය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අද දවසේදීත් මේ සාකච්ඡාවේදීත් සඳහන් වුණා. මම හිතන්නේ කෙනෙක් සඳහන් කළා බොහොම මගේ හිත මොහොතක්වත් මේ ආනාපානයත් එක්ක තියාගන්න බෑ. වාඩි වෙනකොටම හිත ගොඩාක් අරමුණු වල විසිරෙනවා. කොහොම හරි නැගිටින කොටත් දන්නේ නැහැ මොහොතක්වත් මේ හුස්ම රැල්ලත් එක්ක මගේ හිත මට තියාගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් අපි හිතමු මේ පුද්ගලයාට අර කලින් සඳහන් කළා වගේ යම්කිසි මොහොතකට මේ හුස්ම රැල්ලත් එක්ක අපේ හිත තියාගන්න පුළුවන් වුණායි කියලා. ඒ මොහොත දෙකක් තුනක් කර ගැනීම තමයි අපි එහෙනම් ප්‍රතිපදාවක් හරහා පුරුදු කළ යුත්තේ. ඒ කියන්නේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ මේ කායානුපස්සනාවේ මූලිකම පරමයන් විදිහට ආනාපාන සතියෙන් පැහැදිලි කරනකොට ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝව, රුක්ඛමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව, නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වාය අනාදි වශයෙන් මේවා විස්තර කරනකොට කියන්නේ මේ ඔක්කොම ගෙවල් දොරවල් අමතක කරලා අපි මේ කයට හිත ගත්තා. කයට හිත අරගෙන මේ නිදහස් නිස්කලංක තැනක වාඩි වෙලා මොකද්ද මට දැනෙන්නේ කියලා බැලුවම දැන් අපි හිතමු මේ පුද්ගලයා කොහොම හරි ඕන දැන් හුස්ම රැල්ලකට යන්තම් මොහොතකට හිත දාගත්තා. දැන් මේක තමයි ලොකුම ජයග්‍රහණය. ඉතින් මේ වෙලාවේදී අපි මේ සීලය ආරක්ෂාව අපිට තියෙන නිසා අපි අතින් කෙලෙස් විතික්‍රමණය වෙන්නේ නැහැ. අපි අතින් සීලය තියෙන නිසා විතික්‍රමණ කෙලෙස් නැහැ. දැන් පරිඋත්ථාන කෙලෙසුත් නැහැ. ඒ කියන්නේ මේ හිතට එන නීවරණ ධර්මත් මේ මොහොතේදී නැහැ. මොකද අපේ හිත අපිට මොහොතකට පවත්වා ගන්න හැකියාව ලැබුණා මේ හුස්ම රැල්ලත් එක්ක. ඉතින් එහෙනම් මේ පුද්ගලයාගේ පළවෙනි ජයග්‍රහණය දැන් මේ වෙලාවේ සිද්ධ කරගෙන ඉවරයි. දැන් එතකොට මේ පුද්ගලයා ඊළඟට මොකද්ද කරන්න ඕනි? එහෙනම් මේ හුස්ම රැල්ල පිළිබඳව පුළුවන් තරම් හොඳට මේකේ විස්තර වග විභාග බලන්න කියන එක තමයි සාමාන්‍යයෙන් දෙන උපදේශය. ඉතින් මේ පුද්ගලයාත් එතකොට මොකද කරන්නේ? දැන් මොහොතකට මට හුස්ම රැල්ලත් එක්ක හිත තියාගන්න පුළුවන් තරමට දැන් මගේ හිත දියුණු කරගත්තා. ඉතින් එහෙනම් මේ හුස්ම රැල්ල තුල මගේ හිත නිමග්න කරවන්න උත්සාහ කරනවා දැන් මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයාට තේරෙනවා මේ හුස්ම රැල්ල කොහේ හරි නාසිකාග්‍රේ හරි මේ උඩුතොලේ හරි කොහේ හරි තැනක මට වැඩිපුරම ප්‍රකට වෙන තැනක් තියෙනවාද කියලා අන්න ඒක මුලින්ම දැනගන්න කියනවා. ඉතින් අන්න ඒක තමයි කායේ කායානුපස්සී කියලා කියන්නේ මේ කයෙහි කය දකින්න කියලා. මේ ආස්වාස ප්‍රස්වාස කයෙහි තමන්ට වැඩිපුරම දැනෙන තැන, හොඳටම දැනෙන තැන අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් අන්න ඒක පිළිබඳව අපි හොඳට සතිමත් වෙද්දි පින්වත්නි, ඔන්න දැන් අපිට තේරෙනවා බොහොම ස්වභාවිකව සරලව මේ ශරීරය නිදහසේ හුස්ම ගන්නවා. අපි මොනවත් ආයාස කරන්න යන්නේ බලෙන් හුස්ම ගන්න යන්නේ බලෙන් හුස්ම පිට කරන්න යන්නෙත් නැහැ. නිදහසේ හුස්ම රැල්ලක් ඔන්න දැන් තමන්ගේ ශරීරය තුලට එනවා. නිදහසේ එනවා. ඉතින් මේක සමහර විට තමන්ට බොහොම දීර්ඝව වැටහෙනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කෙටිව වැටහෙනවා වෙන්නත් පුළුවන්. මොකක් හරි වේවා තමන් මේ තමන්ට දැනෙන හුස්ම රැල්ලත් එක්කම කොහොම හරි මේක දීර්ඝද කෙටිද කියලා අපි හොඳට නිරීක්ෂණය කරනවා. ඉතින් බුද්ධ වචනයෙන් මේ ටික පැහැදිලි කරනවා නම් දීගං වාස සන්තෝ දීඝං අස්සසාමීති පජානාති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ හුස්ම තමන්ට දීර්ඝව නම් වැටහෙන්නේ මේක දීර්ඝව වැටෙන බව තමන් හොඳට දැනගන්න කියන දේ. කියන පජානාති කියන්නේ දැනගන්න කියන වගේ තේරුමක් තමයි එන්නේ. හොඳින් දැනගන්න කියන දේ. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්සසාමීති පජානාති. තමන් බොහොම දීර්ඝව හුස්ම හෙලනවා නම් ඒ දීර්ඝව හුස්ම හෙලන බවක් දැනගන්න කියලා වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. ඉතින් මේ දීර්ඝව හුස්ම දැනගන්නවා, කෙටිව හුස්ම දැනගන්නවා තියා මොහොතකට මේ හුස්ම රැල්ලවත් ගන්න බැරි කොට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇයි මට
මේ වගේ කරුණු කාරණා දැම්මම අදාළ වෙන්නේ කියලා. පින්වත්නි සාමාන්‍යයෙන් අපි උත්සාහ කරන්නේම කොහොම හරි මේ වගේ ශරීරයත් එක්ක හිත පවත්වන්නනේ. ඉතින් මේ හිත අභාවිත හිත මේ ශරීරයත් එක්ක සාමාන්‍යයෙන් හිටින්නේ නැහැ. ඒක තමයි හැටි. කූඩල්ලේ කොට්ටේ උඩ තිබ්බා වගේ මෙයා මේ নানা ප්‍රකාර අරමුණු වල විසිරෙන එක තමයි මේ හිතේ ස්වභාවය. ඉතින් මේකට කරන්න ඕනි දේ තමයි බුදු පියාණන් වහන්සේ විසින් මේ දේශනා කළා තියෙන්නේ. මේ හුස්ම රැල්ල දිහා තමන් බලනවා නම් මේ හුස්ම රැල්ල තමන්ට පේනවා නම් ඒකේ හොඳට විස්තර බලන්න කියලා. පුළුවන් තරම් හොඳට එබිල තවත් විස්තර බලන්න කියලායි කියන්නේ. ඉතින් දැන් අපි යමක් පිළිබඳව හොඳට ඇහැට ලං කරලා මොකක් හරි දෙයක් බොහොම සියුම් දෙයක් අපි නිරීක්ෂණය කරනවා නම් එහෙම ඒ කියන්නේ අපි හොඳ අවධානයෙන් ඒකට ඉන්නේ. ඉතින් ඒ අවධානයෙන් ඉන්න කාල පරිච්ඡේදයේ පුරාවටම අපේ හිත වෙන අරමුණු වල යන්නේ නැහැනේ. ඉතින් අන්න ඒ වගේ යමක් පිළිබඳව අපි හොඳට විස්තර බලන්න දැන් අපේ හිතට කරන්න යම් කිසි රාජකාරියක් තියෙනවා. කරන්න රාජකාරියක් තියෙන තාක්කල් මේ හිත වෙන බහුබූත කල්පනාවල යන්න තියෙන හැකියාව ප්‍රවණතාවය යම් පමණකට සීමා වෙනවා. යම් පමණකට 100%ක්ම කියලා අපිට කියන්න බෑ. යම් පමණකට අපිට මේ හොඳට අරමුණත් එක්ක මූණ දාලා තියාගෙන ඉන්නකොට ඒ අරමුණේ විස්තර බැලීම හරහා වෙන අරමුණු වල යන ගතිය තරමක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම ඉද්දී දන්නේම නැහැ එක්කෝ ආයත් නීවරණ මතුවෙනවා, එක්කෝ නිින්ද යනවා, මේ වගේ ධර්මතා තමන්ගේ හිතට එනවා. ඉතින් මේවා බොහෝම ස්වභාවික දේවල්. ඉතින් මෙහෙම තමයි පටන් ගන්නකොට කාගෙත් හිත. ඉතින් එතකොට අපිට මේකට තවත් උපක්‍රම තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ මානසිකාරය කියලා ක්‍රමයක්. ඉතින් මේක විශේෂයෙන්ම මෑත කාලිනව බුරුම භාවනා ක්‍රමයක් එක්ක ලෝකේ පැතිරිච්ච දෙයක්. ඒ කියන්නේ මේ හුස්ම ගන්නකොට අපිට හුස්ම ගන්නවා කියලා හිතින් මෙනෙහි කරන්න පුළුවන්. හුස්ම හෙලනකොටත් ඒ වගේම හුස්ම හෙලනවා කියලා හිතින් පොඩ්ඩක් මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් දැන් මේ හිතට අපි වැඩ දෙකක්ම දීලා තියෙනවා දැන් මේ වෙලාවේ. එකක් තමයි මේකේ හොඳට විස්තර බලනවා. විස්තර බලලා නතර වෙන්නේ නැහැ. මේක හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා හිතින් මෙනෙහිත් කරනවා. දැන් අපිට විස්තර බලන්නත් තියෙනවා, හිතින් මෙනෙහි කරන්නත් තියෙනවා. එතකොට දැන් හිතට ටිකක් සංකීර්ණයි, වැඩ ගොඩක් තියෙනවා. වැඩ ගොඩක් තියෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? දැන් අපිට මේ කාර්ය බහුල වෙලාවට අඩු ගානේ වෙන දේවල් කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නැහැනේ. අපේ රැකී ආරක්ෂා කටයුතු කරනකොට අතිශය කාර්ය බහුල වෙලාවකදී අපිට ගෙවල් දොරවල් වල ප්‍රශ්න මොනවත් මතක් වෙන්නේ නැහැ. ඔෆිස් එකට ගිහිල්ලා ඒ ප්‍රශ්න තමයි එතකොට ඔළුවේ තියෙන්නේ. අන්න ඒ වගේ දැන් මේ හුස්ම රැල්ල පිළිබඳවත් අපි හොඳට විස්තර බලන්න. ඒ වගේ මේක මානසිකාරය කරන්න මෙනෙහි කරන්න මේ හුස්ම රැල්ල පිළිබඳව අපිට යම්කිසි වැඩ කොටසක් තියෙනවා සිද්ධ කරන්න. ඉතින් මේ වැඩ කොටස තියෙන තාක් කලොත් අර විදිහට අර අපේ හිත වෙන අරමුණු වල යන්න තියෙන හැකියාව තරමක් දුරට අඩු වෙනවා. 100%ක් නෙමෙයි තරමක් දුරට අඩු වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක හරහා සාමාන්‍යයෙන් අපිට හොඳට අපේ හිත එක අරමුණක තියාගන්න ලොකු උදව්වක් එනවා. හැබැයි පින්වත්නි විශේෂයෙන් මෙතන දෙයක් සඳහන් කරන්න ඕනේ මේ මානසිකාරය කියන දේ අපි මෙහෙම හුස්ම රැල්ලත් එක්ක පැවැත්වුවට දැන් අපි හිතමු යම් වෙලාවක අපි මේ හුස්ම රැල්ල ස්වභාවිකව වැටෙනවා. ඒ හුස්ම රැල්ලත් එක්ක අපේ හිත ස්වභාවයෙන්ම තියෙනවා. ඉතින් එහෙම තියෙන වෙලාවකදීත් අපි හරියට මේ මානසිකාරය දිගටම පවත්වන්න ගියොත් මොකද වෙන්නේ? මේ අනවශ්‍ය වැඩක් කරන්නේ. අනවශ්‍ය වෙහෙසක් මේ සිද්ධ කරන්නේ. හරියට නැලවෙන බබෙක්ට හයියෙන් නැලවිලා නිින්ද යාගෙන යන බබෙක්ට හයියෙන් නැවතත් දරු නැලවිලි කියනවා වගේ වැඩක්. එතකොට මොකද වෙන්නේ? අර නැලවෙන දරුවා ආයිත් නැලවිලා නිින්ද යනවා වෙනුවට එයා නැගිටලා ආයිත් හඬන්න ගන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් මේ මානසිකාරය කියන දේ තමන්ම තේරුම් ගන්න ඕනේ. මේකේ යම්කිසි ප්‍රමාණයක් ඇතුව සිද්ධ කරන්න ඕනි දෙයක්. අපි අරමුණේ විස්තර බලනවා කියන දේ නම් පුළුවන් තරම් හොඳට දිගටම සිද්ධ කරගෙන යනවා. හැබැයි මානසිකාරය මෙනෙහි කිරීම කියන දේ පින්වත්නි දිගටම කරන දෙයක් නෙමෙයි. තමන්ගේ හිත ගොඩාක්ම විසිරෙනවා නම් වෙන අරමුණු වල යනවා නම් එහෙනම් අපි අපේ මානසිකාරය අකණ්ඩව ඒ හොඳ විදිහට පවත්වාගෙන යනවා. එච්චරම වෙන අරමුණු වල යන්නේත් නැහැ. දැන් මගේ හිත මේ ආනාපානයත් එක්ක තියනවා වගේ නා. නැත්තම් අපි උදාහරණයක් විදිහට සක්මන ගත්තොත් එහෙම සක්මනේ අපි දැන් ඇවිදිනකොට වම දකුණ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන යනකොට ඔන්න දැන් අපිට වම දකුණත් එක්ක හිත තියාගන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙම දැන් තමයි තේරෙනවා දැන් නම් වම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. හිත තියෙනවා මේ සක්මනේම. නමුත් එහෙම තියෙද්දිත් මේ වම දකුණ මෙනෙහි කරන්න ගියොත් එහෙම නැවතත් අපේ හිත ටිකක් සංකීර්ණ භාවයකට වීරය වැඩි පැත්තකට තමයි යන්නේ. ඉතින් මෙතනදී අපි මේ මානසිකාරය හරියට පදම දැනගෙන පාවිච්චි කරන්න අත්දැකීමෙන්ම Taman තේරුම් ගන්න ඕනි.
ඉතින් මේ විදිහට මේ මානසිකාරය නිසියාකාරව පවත්වාගෙන යද්දී මොකද වෙන්නේ? Tamanට මේ දීර්ඝව හුස්ම රැල්ලක් දැනුණා නම්, එමත් නැත්නම් මේ කෙටිව හුස්ම රැල්ලක් දැනුණා නම්, මේ හුස්ම රැල්ල එන්න විපරිණාමයට පත් වෙන බව තමයි Tamanට එන්න තේරෙන්නේ. හොඳට මේ හුස්ම රැල්ලක් බැලුවොත් පින්වත්නි අතරම හුස්ම රැලි 2-3ක් තරම්වත් බලන්න බෑ මේක දිහා. මොකද එච්චර වේගින් මේක හොඳට බැලුවොත් වෙනස් වීමකට තමයි සාමාන්‍යයෙන් භාජනය වෙන්නේ. අපි හිතමු කොහොම හරි මේ පුද්ගලයාත් Tamanට පුළුවන් ප්‍රමාණයට හුස්ම රැලි දිහා හොඳට හැක් තියාගෙන මානසිකාරයත් අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන ඔන්න දැන් මේක දිහා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ පින්වත්නි? ඊළඟට මේ හුස්ම රැල්ල අපිට යම්කිසි දැනෙන වෙලාවක් තියෙනවනේ. දැන් අපි නාසිකාග්‍රේ ඔන්න දැන් හුස්ම රැල්ල අපිට වැදිලා ඇතුළට යනවා තේරෙනවා. මේ ආනාපාන සතිය ගැනයි කතා කරන්නේ. ඊළඟට නාසිකාග්‍රේ වැදීගෙනම අපි හිතමු හුස්ම රැල්ල නැවතත් මේ තමන්ගේ ශරීරයෙන් එළියට එනවත් තමන්ට තේරෙනවා. හැබැයි දැන් වෙලාවක් තියෙනවා. දැන් මේ මොහොතේදී නම් මේ හුස්ම ඇතුළට යනවද එළියට යනවද මොකක් වෙනවද කියලා තමන්ට තේරුන්නේ නැහැ. තමන්ට තේරුම් ගන්න බෑ. ඊළඟට ආයෙත් වෙලාවක් තියෙනවා. ඔන්න දැන් නම් තේරෙනවා. ඔන්න හිමීට හුස්ම රැල්ල නහයේ වැදීගෙන වගේ එළියට එනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ පින්වත්නි මේක තේරෙන්නේ හොඳට බලා හිටියොත් තමයි. හොඳටම අපි මේක දිහා ඇහැක් තියාගෙන මේ ආනාපානට මොකද වෙන්නේ කියලා හොඳට විස්තර බලන්න තමයි මේ දේවල් Tamanට ටික තේරෙන්නේ. අපි ඕන දැන් හුස්ම රැල්ල දැනෙන වෙලාවක් තියෙනවා Tamanට. ඒ වගේම දැන් Tamanට නොදැනෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් අන්නේ සමස්ත ක්‍රියාවලියටම බුදු පියාණන් වහන්සේ කියනවා හොඳට අවධානය තියාගන්න කියලා. අන්න ඒක බුද්ධ වචනයෙන්ම පින්වත්නි මම පැහැදිලි කරන්නම් සරලව. සබ්බකාය පස්ටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. මේ සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස කයම දැක ගනිමින්. ඒ කියන්නේ පින්වත්නි දැන් ඉස්සෙල්ලා අපි ආශ්වාස ප්‍රශ්වාස කය කියලා දැනගත්තේ මේ අපිට දැනෙන වෙලාවනේ. අපි හුස්ම රැල්ලක් උඩට යනකොට ඔන්න දැන් උඩට යනවා කියලා දැන් Tamanට තේරෙනවා. අන්නේ දැනෙන වෙලාව කෙරෙහි අපි හොඳට සිහියෙන් හිටියා. දැන් කරන්නේ මේ Tamanට දැනෙන වෙලාවට අමතරව හොඳට බලද්දි තේරෙනවා මේ හුස්ම ගන්නවද හුස්ම හෙලනවද කියලා Tamanට තේරෙන්නේ නැති වෙලාවකුත් තියෙනවා. ඉතින් මේ නැති වෙලාව කියන්නේ පින්වත්නි ඇත්තටම හුස්ම රැලි අතර කාල පරිච්ඡේදය කියලා අපිට කියන්න පුළුවන්. Taman හුස්ම ගන්නකොට ඔන්න දැන් Tamanට තේරෙනවා. තේරිලා ඒක ටික ඒ දැනෙන දැනීම අඩු වෙලා ගිහිල්ලා ඔන්න දැන් මොකක් වෙනවද කියලා Tamanට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා එද්දි ওই තැන ඉන්නවා. දැන් අපි ওই හිස් තැන ඉන්නවා. ඉඳලා ඔන්න දැන් අපිට තේරෙනවා දැන් ආයි ප්‍රශ්වාසයක් සිද්ධ වෙනවා. හිමීට සිද්ධ වෙනවා තේරෙනවා. ඒක දිහත් අපි හොඳට බලා ඉද්දි ඒ ප්‍රශ්වාසයක් දැන් අපිට දැනෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරනවා. ඒ හිස් තැනටත් අපේ හොඳ අවධානය තියෙනවා. ඉතින් මේ ප්‍රශ්වාසයත් මේ විදිහට ගිවන් වෙලා ගිහිල්ලා නැවතත් ඔන්න දැන් ආශ්වාසයක් නැවතත් පටන් ගත්තා කියලා Tamanට තේරෙනවා. මෙන්න මේ විදිහට පින්වත් මේ හුස්ම රැලි අතර කාල පරිච්ඡේදයක් තියෙනවා. අපිට මේ හුස්ම ගන්නවද හුස්ම හෙලනවද කියලා තේරුම් ගන්න බැරි කාල පරිච්ඡේදයක්. ඉතින් අන්න ඒක කෙරෙහිත් අපි හොඳට සතිමත් වෙනවා. අන්න ඒක තමයි කියන්නේ පින්වත්නි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියලා. තමන් මේ ගන්න හෙලන හුස්ම රැලි අතරතුර මේ සිද්ධ වෙන සියලුම කාරණාව සියලුම දේවල් මේ දැනෙන වේලාව නොදැනෙන වේලාව මේ සියලුම දේවල් කෙරෙහි අපි හොඳට අපේ අවධානය තියාගන්නවා. ඉතින් අන්න ඒකයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. ඉතින් මේකෙදී බුදු පියාණන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරනවා පින්වත්නි පොඩ්ඩක් මේක ගැන සඳහන් කරන්නම්. සාමාන්‍යයෙන් මේක කායानुපස්සනාවේ මුලින්ම සඳහන් වෙනකොට පළවෙනි පියවර දෙක සඳහන් වෙන්නේ දීගං වාස සංතෝ දීගං අස සාමිති පජානාති කියන වචනේ පාවිච්චි වෙන්නේ. පජානාති කියන්නේ හොඳින් දැනගන්නවා කියන්නේ. හැබැයි මේ තුන්වෙනි පියවරට එද්දී ඒ කියන්නේ මේ සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්ඛති කියන වචනේ පාවිච්චි වෙන්නේ. මෙතන පාවිච්චි වෙන්නේ පජානාති කියන වචනේ වෙනුවට සික්ඛති කියන වචනේ. ඒ කියන්නේ හොඳින් දැනගන්නවා කියන එකට එහා ගිහිල්ලා මෙතන යම්කිසි හික්මීමක් සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන වෙලාවෙදී නම් අපි හොඳට ওই දීර්ඝව දැනෙනවද කෙටිව දැනෙනවද මොකද්ද වෙන්නේ කියලා හොඳට මේක දැනගත්තු එකනේ කරේ. දැන් මෙතන මේ දීර්ඝ කෙටි කතාවකට එහා ගිහිල්ලා මේ හුස්ම රැල්ල අපිට දැනෙන වෙලාව සහ නොදැනෙන වෙලාව කියන මෙන්න මේ අවස්ථා දෙක පිළිබඳවම අපි හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් මේ අවධානයෙන් ඉන්නවායි කියන දේ නිකන් කරන්න බෑ. මේක පිළිබඳව යම්කිසි හික්මීමක් අපි සිද්ධ කරන්න ඕනේ. හොඳට හික්මිලාම බලාගෙන ඉන්න ඕනේ. අන්න එතකොට තමයි මේ දේ තව තවත් තේරෙන්නේ. ඉතින් මේ සික්ඛති කියන විදිහට මේ හික්මීමක් එක්ක පින්වත්නි අපි මේක දිහා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ?
මේ ආස්වාස ප්‍රස්වාසත් අතර තියෙන හිස් තැන එන්න එන්න තව තවත් පුළුල් වෙන එක පළල් වෙන එක තමයි වෙන්නේ. ඇත්තම කිව්වොත් අර ආස්වාස ප්‍රස්වාස අතර අපිට නොදැනෙන යම් කිසි වෙලාවක් තිබුණානේ. අන්නේ නොදැනෙන වෙලාව එන්න එන්න පළල් වෙනවා. ඒ නොදැනෙන වෙලාව එන්න එන්න වැඩි වෙලා අර දැනෙන වෙලාව ඊටාත්ම අඩු වෙලා යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේදීත් අපි කරන්නේ හොඳට මේක දිහා බලාගෙන ඉන්න එක තමයි. හොඳට මේක දිහා ඇහැක් පිට ඇහැක් තියාගෙන බලා ඉන්නකොට තමයි තේරෙන්නේ ගොඩාක් වෙලාවක් තියෙනවා. දැන් තමයි මොකුත් දැනෙන්නේ. යම් කිසි චුට්ටි වෙලාවක් තියෙනවා. අන්න දැන් නම් චුට්ටක් දැනෙනවා කියලා Tamanට අල්ල ගන්න පුළුවන්. ඉතින් අන්නේ වෙලාව අල්ල ගන්න Tamanට හැකියාව තියෙන්නේ මේක පිළිබඳව හොඳට සිහියෙන්. හොඳ අවධානයකින් හිටියොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අර කිව්වා වගේ වැඩිපුර අපි මේ ආශ්වාස ප්‍රශ්වාසයට මොකද්ද වෙන්නේ කියලා විස්තර බලන්න තමයි මේ හැකියාව මේකත් එක්ක හිත තියාගෙන ඉන්න පුළුවන් හැකියාව අපේ ටික ටික වර්ධනය වෙන්නේ. ඉතින් මේක ප්‍රතිපදාවක් කරහා ටික ටික පුහුණු කළ යුත්තක්. දවසෙන් දෙකකින් වෙන වැඩක් කියලා අපිට කියන්න බෑ. නමුත් කරන්න බැරි වැඩකුත් නෙමෙයි. ඉතින් මෙහෙම බලාගෙන යද්දි මොකද්ද වෙන්නේ? මේ කාය සංස්කාර කියන දේ සංසිඳන පැත්තටයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර ඕලාරිකව දැනිච්ච ආස්වාස ප්‍රස්වාස දැන් ඕලාරිකව දැනෙනවා වෙනුවට. ඒ කියන්නේ මේ රළුව දැනිච්ච ආස්වාස ප්‍රස්වාස. අපි මුලින්ම තේරුම් ගත්තනේ මේ වෙලාවේ ආස්වාස ප්‍රස්වාස දීර්ඝව වැටෙනවා, කෙටිව වැටෙනවා කියලා. ඒ දීර්ඝව කෙටිව වැටෙච්ච දේවල් වලට අපිට කියන්න පුළුවන් මේක හොඳට අපිට දැනිච්ච වෙලාව කියලා. ඒ දැනිච්ච ස්වභාවය අඩු වෙලා ඔන්න දැන් නොදැනිච්ච ස්වභාවයන් වැඩි වෙනවා. ඒ කියන්නේ පින්වත්නි අර ඕලාරික ගතිය අඩු වෙලා බොහොම සියුම් වෙනවා මේ අපි දකින දැක්ම. ඇත්තටම දකින දැක්ම විතරක් නෙමෙයි පින්වත්නි මේ දකින දේ ආස්වාස ප්‍රස්වාස සියුම් වෙනවා කියන්නේ මේ සියුම් වීම සිද්ධ වෙන්නේ ආස්වාස ප්‍රස්වාස වල විතරක් නෙමෙයි මේ සියුම් දේ දැක ගන්න අපේ හිතත් සියුම් වෙනවා. එතන මේ හිතයි මේ විදිහට සියුම් භාවයටපත් වෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්නත් සෑහෙන කාලයක් යනවා. කොහොම හරි දැන් මේ විදිහට ආස්වාස ප්‍රස්වාස සංසිඳීගෙන යනකොට අන්තිරම් බුදු පියාණන් වහන්සේ කියනවා පස්සම් බයං කාය සංස්කාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා. මේකේ මේ බුදු පියාණන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරනකොට කායානුපස්සනාව කියන මුල්ම සතිපට්ඨානයේ ප්‍රධාන මුල්ම පර්ව හතරයි අපි මේ විස්තර කරේ. මුලින්ම තමන්ට දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසයේ වැටෙනවා නම් ඒ දෙක දැනගත්තා. කෙටිව වැටෙනවා නම් ඊළඟට ඒක දැනගත්තා. ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රශ්වාස දැනෙන වෙලාව සහ නොදැනෙන වෙලාව කියන මෙන්න මේ දෙකටම අපේ අකණ්ඩ අවධානය තියාගත්තා. ඊට පස්සේ මේක මේ සංසිඳන පැත්තට අනුග්‍රහ කරමින් ඒක දිහා අපි බලාගෙන හිටියා. ඉතින් මේ කාය සංස්කාර කියන දේ මොකක්ද කියලා ගත්තට පස්සේ පින්වත්නි ඉතින් අපි අහලා තියෙනවා කවුරුත් දන්නවා මම හිතන්නේ කාය සංස්කාරවල අවම මට්ටම තමයි ආස්වාස ප්‍රස්වාස කියන්නේ. ඉතින් මේක මේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකමත් එක්ක ඒ සිද්ධ වෙන සාකච්ඡාවේදී හරි ලස්සනට පැහැදිලි කරනවා. මම හිතන්නේ චුල්ල වේදාල සූත්‍රයේදී ආස්වාස ප්‍රස්වාස තමයි කාය සංස්කාරවල අවම මට්ටම කියලා කියන්නේ. ඉතින් මෙතන මේ වචී සංස්කාර පිළිබඳව එහෙම මේ ආනාපාන සති භාවනාව පිළිබඳව විස්තර කරනකොට බුදු පියාණන් වහන්සේ සඳහන් කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේ මොකද කියලාත් ඇතැම් මේ සාකච්ඡා කරනවා. එතකොට කියවෙනවා පින්වත් මේ වචී සංස්කාර කියන දේ කොහොමත් සංසිඳිලා තියෙන්න ඕනි කාය සංස්කාර සංසිඳෙන්න නම්. අපි මේ සරලව තේරෙන භාෂාවෙන් කියනවා නම් පින්වත්නි අපිට මේ කට වහගෙන ඉන්න බැරි නම් ඉතින් මේ කයක් තැම්පත් කරනවා කියන දේ හිතන්න බෑනේ. ඉස්සෙල්ලා කට වහගෙන කට තැම්පත් කරගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට මේ වචී සංස්කාර තැම්පත් වෙච්ච හිතකට තමයි මේ කාය සංස්කාර තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් වචී සංස්කාර පිළිබඳව කතා කරද්දී විතක් ਵਿਚාර දෙක අපි ඔය මෙනෙහි කිරීම කියන දේට දාලා කතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තාම මේ අවසාන පර්වය හරියට එනකොට අපි ආරම්භයේදී මෙනෙහි කිරීම පාවිච්චි කරාට හිතින් මෙනෙහි කළාට අවසානයේට එනකොට මේ මෙනෙහි කිරීම කියන දේත් එන්න අඩු කරලා බොහොම ඒකත් නවත්තලා වගේ බොහොම සියුම් තැනකට තමයි අපේ හිත පත් කරගන්න ප්‍රතිපදාවක් අපි පූර්ණේ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩ්ඩක් හිතන්න පින්වත්නි දැන් අපිට මේ මට්ටමටම අපේ හිත දියුණු කරගන්න පුළුවන් වුණා නම් මේ වගේ සියුම් දෙයක් දැක ගන්න මේ හිස්තන අපේ හිත පවත්වා ගන්න පුළුවන් මට්ටමකට අපිට යා ගන්න පුළුවන් වුණා නම් ඒ මොහොත තුලදී මේ අපේ හිත ගෙවල් දොරවල් වල කරදර වලින් ශුන්‍ය වෙනවා වගේම ඒ වගේම මේ ස්ථානවලේ තියෙන මේ නීති පද්ධතීන්ගෙන් අපේ හිත ශුන්‍ය වුණා වගේම අපේ ශරීරයේ මොනවා හරි දේවල් වලින් ශුන්‍ය වුණා වගේම අපේ ආනාපාන සතියනොත් අපි හිස්තැනකට ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් මේ ලෝකයක් කරදර මේ හිස්තැනට සාපේක්ෂව දැන් අපි ගෙවම් කරලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් තමයි බුදු පියාණන් වහන්සේ විසින්
දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහ ප්‍රතිපදාවක් තුලින් තමයි බුදු පියාණන් වහන්සේ මේ දනිය ගෝපාලටත් අර වගේ උදාන ගාතාවක් ප්‍රකාශ කරන්න තරම් ධෛර්යයක් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තේ. උන්වහන්සේ දේශනා කරේ අර උත්තිය පරිබ්‍රාජකයාට එහෙම කියන කොටත් කිව්වේ මම මේ මිනිසුන්ගේ විසුද්ධිය පිණිස නිර්වාණ අවබෝධය පිළිබඳව ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒක මම ප්‍රත්‍යක්ෂ කරලයි කියන්නේ. මමත් ඒක අත්දැකලා ඊට පස්සෙයි මම මේක දේශනා කරන්නේ. අන්න ඒ ප්‍රතිපදාව මොකද්ද? සතර සතිපට්ඨානය වදලා, ඊර්ධිපාඩ වඩලා, බොජ්ජංග බල ධර්මමිය වඩලා, ආරෂ්ඨාංගික මාර්ගය වඩලා අවසානයේ නිවන් දකින්න ප්‍රතිපදාව. ඉතින් මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරලයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදිහටම පින්වත්නි එහෙනම් මේ විදිහට නිර්වාණගාමී ප්‍රතිපදාවක මුල්ම සතිපට්ඨානේ කායානුපස්සනාවේ මේ ආනාපාන පබ්බය තමයි මම මේ පොඩ්ඩක් අද දවසේදී විස්තර කරේ. ඉතින් මේ විදිහට මේ ගමනක් ගිහිල්ලා බුදු පියාණන් වහන්සේම මේක කෙරවලටම ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ දනිය ගෝපාලට කියනවා අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. මගේ හිතේ ක්‍රෝධයක් නැහැ. විගත කීලෝ. මගේ හිතේ චේතෝ කීල කියලා අපි කියන්නේ පින්වත්නි අන්න ඒවත් නැහැ. ඉතින් මේ ගාථා බන්ධනය ගත්තාම පින්වත්නි හරි අපූර්වක් මෙතන තියෙන්නේ. දනිය ගෝපාල අනිත් පැත්තෙන් ලෞකිකත්වයේ උපරිමය ගැන කතා කරනවා. දනිය ගෝපාල කියනවා උදානයක් විදිහට පක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි. මම බත උයලයි තියෙන්නේ. කිරි දොවලයි තියෙන්නේ. ඉතින් මේ වචන වලටම ගැලපෙන විදිහට මේ මාත්‍රා ප්‍රමාණයම තියෙන විදිහට බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ උදානය ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ පිළිතුරු ගාතාව පක්කෝදනෝ දුද්ධ කීරෝ වෙනකොට උන්වහන්සේ කියනවා අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. දනිය ගෝපාල කියනවා මගේ බත ඉදිලා තියෙන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ කියනවා අක්කෝදනෝ. ඒ වගේම වචනයක්. හැබැයි අහස පොළොව වගේ වෙනසක් තියෙන වචනයක්. මගේ හිතේ ක්‍රෝධය නැහැ. දුද්ධ කීරෝ කියලා දනිය ගෝපාල කියද්දී බුදු පියාණන් වහන්සේ කියනවා විගත කීලෝ කියලා. වචන වල හැඩේ නම් නිකන් රටාව නම් එකම වගේ තමයි. හැබැයි තේරුම් දෙක ගත්තාම ආසයි පොළොවයි වගේ වෙනසක් තියෙන තේරුම් දෙකක්. බුදු පියාණන් වහන්සේ කියනවා මගේ හිතේ චේතෝ කීලයන්ගෙන් මිදිලායි තියෙන්නේ කියලා. ඉතින් මේ චේතෝ කීල කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් බලුවොත් එහෙම පින්වත්නි චේතෝ කීල සූත්‍රය කියනම සූත්‍රයක්ම සඳහන් වෙනවා. මේකෙදි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන් දකින්න ප්‍රතිපදාවක හික්මන කෙනාට මේ හිතේ යට ගන්නා උල් කියලා වගේ තේරුමක් තමයි තියෙන්නේ. මේවා පහක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. පළවෙනි එක තමයි කාට හරි මේ ප්‍රතිපදාව පුරාගෙන යද්දී බුදු පියාණන් වහන්සේ පිළිබඳව සැකයක් තියෙනවා නම් අන්න ඒක නපුරට හිටිනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ සැක තියෙනවා නම් අන්න ඒකත් Tamanට නපුරට හිටිනවා. සංඝයා පිළිබඳ සැක තියෙනවා නම් ඒකත් එහෙමයි. ඒ වගේම මේ ශික්ෂාව කෙරෙහි මේ හික්මීම කෙරෙහි Tamanට සැකයක් තියෙනවා නම් ඒකත් Tamanගේ නපුරටයි හිටින්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඒ වගේම ශික්ෂාව කෙරෙහි ඒ වගේම තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි තමන්ගේ කිපීමක් තියෙනවා නම් ඒ අත්ොත් එක තරහක් තියෙනවා නම් අන්න ඒකටත් චේතෝ කීල කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ චේතෝ කීල පහක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මෙන්න මේවා තියෙනවා නම් මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට බාධකයක් තමයි මේ දේවල් වලින් සිද්ධ වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේට පින්වත්නි මේ චේතෝ කීල කොහොමත් නැහැනේ. බුදු පියාණන් වහන්සේ තමන්ම ප්‍රත්‍යක්ෂ කළා ස්වයම්බූ ඥාණයෙන්. ඉතින් බුදුන් කෙරෙහි බුදු පියාණන් වහන්සේට කොහොමත් සැකයක් නැහැ. ඉතින් තමන් ප්‍රත්‍යක්ෂ කළා වූ ඒ ධර්මයේ කෙරෙහි බුදු පියාණන් වහන්සේට කොහෙත්ම සැක නැහැ. තමන්ගේ දූදරු පිරිස, තමන්ගේ ඒ අරහත් ශ්‍රාවක පිරිස කෙරෙහි ඒ ඇත්තෝ ඒ සංඝ ගුණයන්ගෙන් සුපුෂ්පිතයි කියලා බුදු පියාණන් වහන්සේ හොඳටම දන්නවා. ඉතින් ඒ පිළිබඳවත් බුදු පියාණන් වහන්සේට සැකයක් නැහැ. තමන් දේශනා කරන මේ ශික්ෂාව කෙරෙහි බුදු පියාණන් වහන්සේට කිසිම අපහැදිලි බවක් නැහැ. මේ සියල්ල බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළයි දේශනා කරේ. ඒ වගේම තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි බුදු පියාණන් වහන්සේ කිසිම තරහක් හිතේ නැහැ. ඉතින් එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ කියන විගත කීලෝ කියන පදේ බුදු පියාණන් වහන්සේට හොඳටම ගැලපෙනවා. මගේ තමන්ගේ හිතේ මේ චේතෝ කීලයක් නැහැ කියන්නේ. ඊළඟට මෙතන මේ දනිය කියනවා දෙවනි පදේ විදිහට දනිය කියන ගාතාවේ අනුතුයිරේ මහියා සමාන වාසෝ. මේ මහී කියන නදී තීරේ තවත් පිරිවර බොහෝ ජනයා සමග සමානව මම වාසය කරනවා. මම බොහෝ දිනක එක්ක වාසය කරනවා. මම තනි වෙලා නෙමෙයි ඉන්නේ. ඉතින් මෙයා මේක බොහොම ලොකු උදානයක් විදිහටයි ප්‍රකාශ කරන්නේ. ඉතින් එතකොට ඒ වගේම ඒ පද බන්ධනයේම තියෙන වගේ පදයක් බුදු පියාණන් වහන්සේ විසින් උද්දේශනා කරනවා. අනුතීරේ මහී ඒක රත්ති වාසෝ.
මමත් මේ අනුතීරයේ මේ මහී කියන ගංගාවේ අනුතීරයේ වාසය කරනවා. ඒක රත්ති වාසෝ හැබැයි. ඉතින් මේ ඒක රත්ති කියන පදේ පින්වත්නි ඇත්තරම එක රයක් කියන පදයක් විදිහටත් ගන්න පුළුවන්. එක් රයක් පමණක් වාසය කරනවා. ඉතින් ඒ පරිවර්තනයේත් හරි. ඒ කියන්නේ දැන් මේ දණිය කිව්වොත් එහෙම දණිය නම් ඉතින් මේ සාමාන්‍ය ගිහි ගෙවල් වල වගේම ඕන දැන් හොඳට ගයක් හදාගෙන ඒක ආරක්ෂා කරගෙන ගෙවත් හොඳට හේවිලි කරගෙන වැඩ ගොඩයි අමුදරුවොත් බලාගෙන හොඳට මේව ආරක්ෂා කරගෙන බුදු පියාණන් වහන්සේ වගේ නෙමෙයි කාලයක් මෙතන ගත කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා අනේ නෑ මම නම් මේ වරුවේ හිට ආපෙක් කෙනා මම මේ යන ගමනක් ඉන්නේ. ඉතින් මේ යන මට කඩළු මොටද කියනවා වගේ බුදු පියාණන් වහන්සේ මේ එක රැයකට පොඩ්ඩක් මෙතනට ඇවිල්ලා. ඉතින් බුදු පියාණන් වහන්සේට මෙතන ප්‍රශ්න මොනවත් ඇත්තේම නැහැ. දැන් අපිට නම් ගේ දොරක් හදාගත්තට පස්සේ එක්ක ගෙදර අලුත් වැඩියා කටයුතු. අරවා මේවා මේක මේන්ටේන් කරන්න ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ එක රැයකට ආපු ගමනක් නිසා මේකේ වහලේ තෙමුණා නම් ඔන්නේ වහලේ තෙමෙන්නේ නැති තැනකට පොඩ්ඩක් ගිහිල්ලා පැදුරක් වෙලාගෙන වාඩි වෙලා ඉන්නවා. මේකේ හුලං හමනවා නම් හිරිකඩ ගහනවා නම් ඔය මොකක් හරි සිවුරු කෑල්ලක් හරි తాවකාලික වෙල්ලගෙන පොඩ්ඩක් ඕකෙන් මිදිලා නිදහසේ ඉන්නවා. ඉතින් මේක මේ අලුත් වැඩියා කරන්න හරි මේක පිළිබඳව සැලසුම් කරන්න හරි මේ ඉන්න තැන පිළිබඳව මේවා පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ කිසිම අපේක්ෂාවක් කල්පනාවක් නැහැ. ඉතින් මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් පින්වත්නි ඇත්තටම ඒකත් හරිම සැපයක් කල්පනා කරලා බැලුවට පස්සේ. ඉතින් මේ විදිහ අර්ථකථනයක් දුන්නොත් එහෙම ඇත්තටම මේ එක රැයක් විතරයි වාසය කරන්නේ. ඒක නිසා මට ප්‍රශ්නත් නැහැ කියන වගේ තේරුමක් තමයි කියන්නේ. හැබැයි දණියගේ ගාථාවේ තියෙන්නේ මම මේ බොහෝ ජනයා පිරිවරාගෙන ඉන්නවා. ඒක නිසා මට දුකක් නැහැ වගේ දෙයක් තමයි මෙයා කියන්නේ. තවත් අර්ථකථනයක් ගත්තොත් එහෙම ඒක රත්ත කියන එක පින්වත්නි මේ තනිව හසිරෙන්න තියෙන කැමැත්තක වගේ දෙයකුත් තේරුමක් අපිට දෙන්න පුළුවන්. මේක පිළිබඳව මම හිතන්නේ මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපූර්ව විවරණයක් කරනවා බද්දේ කරත්ත සූත්‍රයේදී. බද්දේ කරත්ත සූත්‍රයේ ඒ බද්දේක රත්ත කියන වචනය පිළිබඳව පින්වත්නි විවිධාකාර මතිමතාන්තර තියෙනවා. ඉතින් මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ බද්දේක රත්ත කියන එක අටුවා යුගයේදී ඒක රත්ත කියන එක එක් රාත්‍රියක් විදිහට. නමුත් මේක පසු කාලිනව මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්නත් පුළුවන් කියලා යම්කිසි අර්ථ දැක්වීමක් වෙනවා. ඒක රත්ත කියන්නේ ඇත්තරම එක්ව, ඒ කියන්නේ තනිව. ඒක කියන්නේ එකක් කියන එකනේ දෙන්නෙක් නෙමෙයි. රත්ත කියන්නේ කැමැත්ත. රත්ති කියන්නේ කැමැත්ත. එතකොට තනිව හැසිරෙන්න තියෙන කැමැත්ත. මේ හුදකලාව පිළිබඳවයි මෙතන මේ කියවෙන්නේ වගේ අර්ථ දැක්වීමකුත් දෙනවා. ඉතින් එහෙම ගත්තාම මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථාවේදී දෙන මේ අර්ථ දැක්වීම අනුතීරේ මහි ඒක රත්ති වාසෝ කිව්වට පස්සේ මම මේ අනුතීරේ ඉන්නවා. හැබැයි තනිව ඉන්නේ. ඉතින් එතකොට දනිය ගෝපාල කියනවා අනුතීරයෝ මහියෝ සමාන වාසෝ. මම නම් මේ බොහෝ ජනයා පිරිවරාගෙන තනි නැතුව ඉන්නේ. ඒක නිසා මට සතුටුයි කියද්දී බුදු පියාණන් වහන්සේ කියනවා අනේ මට නම් ඔය කවුරුත් නැහැ. ඒක නිසා මම මේ බොහොම සතුටින් ඉන්නවා වගේ තේරුමක් තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ තේරුම් මේවා වටා අපිට දෙන්න පුළුවන්. ඉතින් දනිය ඊට පස්සේ තුන්වෙනි පදේ විදිහට කියනවා චන්නා කුටි ආහිතෝ ගිනි. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ වගේම පිළිතුරක් දෙනවා විවටා කුටි නිබ්බුතෝ ගිනි. දනිය කියනවා චන්නා කුටි. ඒ කියන්නේ මගේ ගේ හොඳට සෙවිලි කරලා තියෙන නිසා මට වැස්සෙන් බාධාවක් නැහැ කියලා දනිය කියද්දී බුදු පියාණන් වහන්සේ කියනවා අනේ මගේ වහලේ ගලවලා දාලායි තියෙන්නේ. ඒක නිසා වැස්සට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද පින්වත්නි මේකේ තේරුම? චන්නං විවරේත කියලා බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ මේ කෙලෙස් වැස්සට මම තෙමෙන්නේ නැහැ. මොකද මගේ හිතේ කෙලෙස් නැති නිසා. මේ කෙලෙස් වහලේ මම ගලවලා දාපු නිසා මම තෙමෙන්නේ නැහැ මේ කෙලෙස් වැස්සට. ඉතින් මේ දනිය බොහොම ලෞකික දෙයක් කතා කරන්නේ. දනිය කියන්නේ මේ ඇත්තටම මේ වහින වර්ෂාවට මගේ ගේ තෙමෙන්නේ නැහැ. ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ වගේ කියලා. ඊට පස්සේ දනිය කියනවා ආහිතෝ ගිනි. මම ගිනිත් දැල්වලා තියෙන්නේ. හොඳට උණුසුමක් තියෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා මේකට නිබ්බුතෝ ගිනි. මගේ නම් හිත නිමිලයි තියෙන්නේ. ගිනි නිමිලයි තියෙන්නේ. ඉතින් මම සැනසීමෙනුයි ඉන්නේ. ඉතින් ජනියත් මේ කාරණා කියලා එයා කියනවා අතකේ පත්තේසී පවස්ස දේව කියලා අනේ වැස්ස කැමති තාක් ඒක නිසා වහින්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේත් කියනවා අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. කැස්ස කැමති තාක් වහින්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ මේ අර්ථකථනය දැක්කට පස්සේ බුදු පියාණන් වහන්සේ තමයි මේ වැස්ස නිසිසේ වහින්න කියලා කියන්න සුදුසුම කෙනා විදිහටයි මේක පින්වත්නි පරිවර්තනය වෙන්නේ. ඉතින් පින්වත්නි අපේත් අපේ ජීවිතවලදී මේ සංසාර ගමනේ කොච්චර වාත් මේ වගේ ලෞකික උදාහරණ කරලා ඇති.
නේද? ඒක නිසානේ අපි මේ කවුරුත් සංසාර ගමනේ මෙච්චර කාලයක් මේ තවම රැඳිලා ඉන්නේ. අපි සතුටු වෙන්න ඇති. අපිට පුතු ඉන්නවා, අපිට ධනය තියෙනවා, අපිට ගෙවල් දොරවල් තියෙනවා. මේ වගේ බොහොම ලෞකික දේවල් අපිට සංසාර ගමනේ අතරින් පතර හොඳට ලැබෙන්න ඇති. ඉතින් ඒවා පිළිබඳව අපි බොහොම සතුටු වෙන්නත් ඇති. එදා මේ ධනිය සතුටු වුණා වගේ. ඒ සතුටු වෙලා අපි මේවා පිළිබඳව උදාන ගාථාත් ප්‍රකාශ කරන්න ඇති. නමුත් පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ ධනිය වගේ නෙමෙයි මේ සියලුම දේවල් වලින් අත මිදිලා නියම උදානයක් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ දේවල් වලින් අත මිදීමම සැපයක්. මම මේ දේවල් වලින් අත මිදුණා. මේක ප්‍රත්‍යක්ෂ කරා නිවන් දකින්න පුළුවන් කියන දේ. අන්නේ අත මිදීමම සැපයක් කියලා ඒ වගේ උදානයක් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළා. ඉතින් මේ ගාථා පන්තියේ හරි අපූර්ව සාකච්ඡාවක් සිද්ධ වෙනවා ඉදිරියටත් බුදු පියාණන් වහන්සේ සහ දානිය ගෝපාල අතර. හරි අපූර්ව සංවාදයක් මේකේ තියෙනවා. ඉතින් ඉදිරි ගාථා ඉදිරි වැඩසටහන් ඉදිරි දේශනාවල්දී ඒ ගාථාත් මේ විදිහටම සාකච්ඡාවට භාජනය වෙයි. ඉතින් සංසාර ගමනේ මම අර කලින් කිව්වා වගේ අපි කවුරුත් මේ වගේ ලෞකික දේවල් වල පිළිබඳව නම් බොහෝම උදාන ප්‍රකාශ කරන්න ඇති. ඉතින් පින්වත්නි අපි කාටත් ඒ හරහා සැනසීමක් නොලැබුණු නිසායි අද කොහොම හරි අපි සියලුම දෙනා මේ වගේ තැනකටපත් වෙලා තියෙන්නේ. එක මොහොතකට හරි මේවේ ආදීනව දැකලා මේවයි මිදීමේ ආශාවක් ඇති වෙලා මිදීමේ වටිනාකමක් තේරිලා ඒ සඳහා අපි මෙවැනි වැඩසටහන් වලට සහභාගී වෙනවා, සීල් ගන්නවා, ධර්මදේශනා ශ්‍රවණය කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, බණ භාවනා කටයුතු කරනවා, ප්‍රතිපදාවක හික්මෙනවා. මේ ප්‍රතිපදාවක හික්මීම තුළින් අර බුදු පියාණන් වහන්සේත් මේ විදිහට අවසානයේ තමන් ප්‍රත්‍යක්ෂ කරලා යම්කිසි පිළිතුරු ගාතාවක් ප්‍රකාශ කළා. ඒ මොකද්ද? අර අපි සංසාරේ පුරාවට කිව්වා වගේ ලෞකික දේවල් පිළිබඳව සතුටු වෙන ගාතාවක් නෙමෙයි, ලෝකෝත්තර නිවන් සැපයක් පිළිබඳව තමන්ගේ හිතේ පහළ වුණා වූ ප්‍රීතිය පිළිබඳව දැක්වෙන ගාතාවක්. ඉතින් පින්වත්නි අපි සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාවත් අද දවසේ මේ සිද්ධ කරගත්තා වූ මේ වැඩ පිළිවෙල තුලින් රැස් කරගත්තා වූ යම් දැනුමක්, යම් කුසලයක්, යම් ප්‍රතිපදාවක් පුරලා යම් දෙයක් රැස් කරගත්තා නම් ඒ සියලුම දේවල් අපි සියලුම දෙනාටත් අර බුදු පියාණන් වහන්සේ සිද්ධ කළා වගේ මේ ලෝකෝත්තරත්වයේ පිළිබඳව යම්කිසි ප්‍රත්‍යක්ෂයක් ඇති කර ගැනීමටත් ඒ පිළිබඳව යම්කිසි උදානයක් දවසක ප්‍රකාශ කිරීමටත් ඒකලෙසම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ මේ ආරම්භක දේශනාව මේ විදිහට මම අවසන් කරනවා.